හරි. දැන් පන්ති පටන් ගමු. කොහොම අහගන්න? මේ ෆස්ට් රූල් එක මතකනේ? මම කතා කරද්දි කතා ගන්න බෑ. හරි. ආගෙන ඉන්න. පොඩ්ඩක් මතක් වෙන්නත් එක මම ප්‍රශ්නයක් දෙන්නම්. මේ සතිය අපි කරන්නේ නම්බර් සිස්ටම්ස් කන්වර්ෂන්ස් ටිකක්. ටිකක් කියන අපි ඔක්ටල් ටු බයිනරි කරා. බයිනරි ටු ඔක්ටල් ඒ සීන් එක කරා, බයිනරි ටු හෙක්සාඩෙසිමල් කරා, හෙක්සාඩෙසිමල් ටු බයිනරි කරා. ඊට පස්සේ ඇඩිෂන්ස් ටික කරානේ. බයිනරි ඇඩිෂන්, ඔක්ටල් ඇඩිෂන් මතකද? මතක ඇති. හරි. අන්න ඒ ටික තමයි කියන්නේ. මම මෙහෙම ප්‍රශ්නයක් දෙන්නම් කරන්න බලන්න. ABC hexadecimal to octal. හරි. ඒක ඔයගොල්ලන්ට තියෙන්නේ ABC කියන එක. hexadecimal එක octal. ඉවර කවුරු වෙන්න මට පෙන්නන්න තාක්කා. කවුරු ඉවර? hexadecimal එකක් ඔක්ටල් කරන්න තියෙන්නේ. හරි එක සැරේ කරලා පෙන්නන්න පුළුවන් වෙනවා. හරිද? හරි. දැන් මං හිතන්නේ අපි ගිය සතියේ මේ මේක එක සැරේම කරේ නෑනේ. දැන් මේක hexadecimal හදන්න තියෙන ඔක්ටල් වල. ඒ කියන්නේ 8 පාරේ. හරි බේස් 8 එක තමයි කන්වර්ට් කරන්නේ. ඉතින් අපි කොහොමද කරන්නේ? එක ක්‍රමයක් තමයි අපිට මේ hexadecimal එක. අපි දැනට දන්නේ මොනවා කරන්නද? අපිට hexadecimal එකක් decimal කරන්න පුළුවන්. ඒක decimal කරලා decimal එක ආයෙසරයක් ඔක්ටල් කරන්නත් පුළුවන්. හරි? හැබැයි මේක decimal කරන එක අමාරු වැඩක්ද ලේසි වැඩක්ද? ලේසි වැඩක් ඉතින් ඒවා ටිකක් අමාරුයි. හරි? ඇයි අපිට මෙතන 16 බිඳුවෙනි බලයක් ගන්න වෙනවා? පළවෙනි බලය 16 දෙවෙනි බලය කියන්නේ 16 × 16 කියන්නේ 256ක් වෙනවා. ඉතින් ඒක වැඩි කරන්න වෙන 10න්
ඒ ටික අරගෙන ආයෙත් සැරයක් 8න් බෙදලා තමයි ඔක්ටල් වැලියු එක ගන්න වෙන්නේ. මේක ඩෙසිමල් කරලා ඔක්ටල් කරලා. හරි. ඒක එක ක්‍රමයක් අපි දැනට දන්නේ වල. අනිත් එක අපි දන්නේ මොකක්ද? අපි දන්නවා මෙයාව බයිනරි කරන්න. ඊට පස්සේ මේ බයිනරි එක ඔක්ටල් කරන්න පුළුවන්. හරි. මේක බයිනරි කරන එකද ලේසි ඔක්ටල් මේ ඩෙසිමල් කරන. බයිනරි කරන එක ලේසි නේ. මොකද අපිට හෙක්සාඩෙසිමල් එක ගත්තම ABC කියලා. මෙයාගේ මේ කැරක්ටර්ස් ටික වෙන වෙනම බිට්ස් කීයකින්ද ලියන්න ඕනේ බයිනරි කරන. 16 is equal to 2 to the power 4 නේ. කියන්නේ 16 කියන්නේ දෙකේ හතරවෙනි වල. ඒ නිසා බිට්ස් හතරක් ගන්නවා. ඊට අපි ලියුවා C කියන්නේ කීයද? දැන් මතක නැත්තම් මෙහෙම ලියා ගන්න සයිඩ් එකේ. හරිද? A කියන්නේ 10යි, B කියන්නේ 11යි, C කියන්නේ 12යි, 13යි, 14යි, 15යි. ඒක C කියන්නේ 12යි නේ. 12 කියන එක අපි ඉක්මනට හදාගන්නේ කොහොමද? අර ප්ලේස් වැලියුස් ටික ලියනවා. මොනවද ප්ලේස් වැලියුස් ටික? 8421. 12ක් හදාගන්න පුළුවන් 8යි 4යි තිබ්බා. 8 plus 4 12 නේ. නිසා අපිට 12ක් හදාගන්න පුළුවන් 1යි 1යි 0යි 0. B කියන්නේ 11යි 11ක් හදාගන්න නම් 8යි 2යි 10යි 1යි 11යි. මේ ප්ලේස් වැලියුස් වල ඇඩිෂන් එකේ 11ක් ගෙන හදාගන්න. හරි. ඉතින් මේක යන්නේ අපිට 1යි 0යි 1යි 1. A කියන්නේ 10යි 10යි කියන්නේ 8යි 2යි විතරයි. මේ ටික බිංදුව. හරිද? ප්ලේස් වැලියුස් වල ඇඩිෂන් එක හදාගන්න. તો මෙතන අපි කියනවා 1010. මේ තියෙන අපේ බයිනරි වැලියු. හරිද? ABC කියන එකේ බයිනරි වැලියු. මේක අපි ගියසර් කරන්න ඇති. ඊට පස්සේ දැන් මේක ආයෙත් සැරයක් අපිට ඔක්ටල් කරගන්න. හරි? ඉතින් ඔක්ටල් කරනකොට මොකද කරන්නේ? 8 කියන දෙකේ ජීවි වල තුන්වෙනි බලය. ඒ නිසා 3න් 3 බෙදාගෙන යනවා. හරිද? 3න් 3 බෙදාගෙන ගියාම මෙතන බිට්ස් 3යි. මෙතන 3යි. බේස් වැලියුස් එකේ 4 to 1. මෙතන 4යි. මෙතන 4යි දෙක එකයි 7යි. මෙතන 2යි. 4 plus 1 5යි. එකක් දාවේ. හරි. ප්‍රශ්න නැහැ. ඒතර ABC කියන හෙක්සාඩෙසිමල් එක ඔක්ටල් කරාම ඔයගොල්ලන්ට එන්න ඕනේ මෙහෙම එකක්. හරිද ඒක? හරි හදා ගන්නත් කරමු. හරි. හරි ඒක ඉවර කට්ටිය මේක කරන්න බලන්න අක්කා. මේක හෙක්සාඩෙසිමල් වලට කන්වර්ට් කරන්න. ඒතර ඒ තියරි එකම තමයි තියෙන්නේ. අනිත් පැත්තට.
දාලා හරියට මේකත් මේ අර විදියම තමයි. ඔක්ටල් එකක් හෙක්සාඩෙසිමල් කරන්න තියෙන්නේ. ඒක ආයතනයක් ඩෙසිමල් කරනවට වඩා ලේසි බයිනරි වලින් යන්නේ නේ. ඒ නිසා මේක අපි බයිනරි කරනකොට එක ඩිජිට් එකක් කොච්චර බිට්ස් ගන්නකින්ද ලියන්නේ අපි? 8 කියන්නේ 2යි 3 වෙනි වගේ නිසා බිට්ස් 3කින් ලියන්නේ. හරි. ඒතර 1 කියන එක නම් 0.01යි. 0ට නම් 0.3. 2 කියන්නේ 010. දැන් හිතට එනවා නේද 4යි 2යි 1 කියන එකට. ඒක හදලා ගන්න පුළුවන් වෙනවා. එහෙම නැතුව අර බබුවක් ගහලා හදලා ගන්න නැහැ. හරිද? සමහර වෙලාවට ඔයගොල්ලෝ ඕලෙවල් කාලේ පුරුදු වෙලා ඉන්නවා බබුවක් ගහලා බබුවෙන් තමයි බලලා ගන්න. එහෙම කරන්න එපා. ඊට පස්සේ 7 කියන එක 1 කියලා දැම්ම හරියි. අපිට මේ තියෙන අපේ බයිනරි වැලියු. දැන් මේක අපි ආයෙසරයක් හෙක්සාඩෙසිමල් කරන්න නම් 16 කියන්නේ 2 4 වෙනි බලය. ඒ නිසා 4ෙන් 4 ගෲප් කරන්න. නේ? ඒතර මේකයි බෙදාගෙන යනවා 4ෙන් 4. 8421 තමයි බේස් වැලියුස් එකේ. මෙතන 1යි. මෙතන 8421 දැම්මොත් 8 විතරයි. මෙතන 8යි 4යි 12යි 2යි 14ක් එනවා. 14 කියලා මෙහෙම ලස්සන ලියලා තියෙනවා. නෑ හරි. ඒ වෙනුවට ලියන්න ඕනේ. E එකක් මොකද 14 කියන්නේ E කියලා දැක්කම කලින් නේ. ඒකේ මෙතනට E81 තමයි ආන්සර් එක එන්නේ. හරි නේද? ඒක මේ වගේ ප්‍රශ්නත් පාස් ලෙවල් තියෙන අපි ගිය සතියේ කරන්නේ ප්‍රශ්න ටික. ඒවත් තියෙනවා. මට අමතකුණා කියලා මේ පළවෙනි පාඩම් දෙකේ 2021 එක ප්‍රශ්නයක් කරේ නෑ නේද? ඉතින් කරන්න තියනවා නේද? අනේ ඒකත් අපි කරපු ඉවර වෙන්න කලින්. පළවෙනි පාඩම්. හරි මේක නිකන් මතක් වෙන්න කරේ. ඊට පස්සේ මෙන්න මේක කරන්න බෑ. ඔක්ටල් ඇඩිෂන් එක. එකතු කරන්න බලන්න. මේ මතක් වෙන්න ගන්න දැන් ගොඩක් කටි ඉවරයි සම කරන්න. මේ මොකද්ද මේක කරන්නේ අපි? අර සාමාන්‍ය පොඩි කාර්ය ඉගෙන ගත්තා වගේ මේ දෙක එකතු කරනවා. ඒක 5යි 6යි එකතු කරාම කීයද? කීය දෙන්නේ? 11යි. එහෙම ගන්නත් පුළුවන්. දැන් 11යි කියලා ගත්තොත් 11ට 8 ගොඩවල් ගන්න අපි මෙතනින් ලියනවා. එහෙනම් 8 ගෲප්ස් කීයක් තියෙනවද කියන්නේ? රිමේන් එක මේ යටින් ලියනවා නේ. එහෙම යන්නේ. එහෙම කරන්නත් පුළුවන් නැත්නම් කෙලින්ම මේ 5න් දෙකක් දෙන්න 6ට. ඒතර 8යිනේ. ඒතර 8 ගොඩවල් එකක් තියෙනවා කියලා අපිට තේරෙනවා. පහෙන් ඉතුරු 3යි. මේ එක 3යි කියලා ලියන්න පුළුවන්. හරිද? එහෙම යන්නත් පුළුවන් නේ. මෙතන 7යි 1යි කෙලිම 8යිනේ. ඒතර 8 ගොඩවල් එකක් එනවා මේ පැත්තට මේක ඉතුරු වෙනවා. හරි? මෙතන 4යි 1යි 5යි. 5 කියන එකට මේ 8 ගොඩවල් නෑ. ඒතර රිමයින්ඩර් එක කෙලිම 5ක් කියන්නේ. මේ 4ට මුකුත් නෑ මෙහෙම එකක්. මේ තියෙන ඔක්ටල් ඇඩිෂන්. හරිද? මේක කරන්න පුළුවන්. හරි. දැන් මේක කරන්න බෑ.
බයිනරි ඇඩිෂන් එක කරන්න බෑ. හරිද? උත්තරේ ගත්තද? ඉවරනේ බලන්න. අපි මෙතනදී තේ තීර එකම තමයි යන්නේ. ඒතර අපි ඇඩ් කරනවා, එකතු කරලා බලනවා දෙකේ ගොඩවල් කීයක් තියෙනවද නේ? ඊට පස්සේ රිමියන් එක මෙතන යටින් ලියනවා, දෙකේ ගොඩවල් ගන්න මෙතනින් ලියනවා. හරි, ඒ වෙනම තමයි යන්නේ. ඒතර මෙතන 1 කීයද? 2යි. හරි. දෙකේ ගොඩවල් 1යි. ඉතුරු නැහැ. ආයෙත් සැරේ 1 කියද 2යි. දෙකේ ගොඩවල් 1යි, රිමියන් එකක් නැහැ. දැන් මෙතන 1 කියද 3යි. දෙකේ ගොඩවල් 1යි, ඉතිරි 1යි. ආයෙත් 1 3යි. දෙකේ ගොඩවල් 1යි, ඉතිරි 1යි. මෙතන 1 බින්දුවෙන් කෙලින් 1යි, දෙකේ ගොඩවල් නැහැ. මේකේ මේ කරේ බයිනරි ඇඩිෂන් එක නිකන් මතක් වෙනවා. ඒ අපි ගිය සතියේ මම හිතන්නේ ඩෙසිමල් එකෙන් පටන් ගත්තේ ඔක්ටල් ලෙවල් කරා, හෙක්සඩෙසිමල් ලෙවල් කරා නේ. දැන් ඒ ටික මතක තියෙන්න ඕනේ. කන්වර්ෂන්ස් ටික මතක තියෙන්නත් ඕනේ. හරි. දැන් එහෙනම් ටොපික් එකක් දාගන්න කියුට් එකේ තියෙනවා නේද? සබ්ස්ට්‍රැක්ෂන් එක බයිනරි සබ්ස්ට්‍රැක්ෂන් කිය කොටස. ඒක අඩු කිරීම. හරි. අඩු කිරීම ටිකක් වෙනස් කරන්නේ චූටි කාලේ 3 වසරේදී ඉගෙන ගත්තා වගේම තමයි. 3 වසරේදී අඩු කිරීම ඉගෙන ගත්තා. 4 වසරේදී මතකයි. හරි. කොහොමද ඉගෙන ගත්තනේ? එතකොට අපි ඉගෙන ගත්තා මේක. දැන් දෙකම අඩු කිරීමක් තියෙනවා. පොඩ බලාගෙන ඉස්සලාම් පීරික හොඳට ඔලුවට දාගන්න. ඒක අනිත් ඒවා ලේසි. හරි. දැන් මේ චූටි කාලේ කරපු අඩු කිරීමනේ 3 වසරේදී විතර. දැන් 2කින් 7ක් අඩු කරන්න පුළුවන්. මේ 10 පදගෙන අපි කොහොමද යූස් කරන්නේව තමයි. සාමාන්‍ය ඩෙසිමල් නම්බර්. අපි යූස් කරන්නේව තමයි. 2කින් 7ක් අඩු කරන්න පුළුවන්. දැන් මොකක්ද අපි කරන්නේ? එහා පැත්තේ කාගෙන් එකක් කිල්ල ගන්න. හරිද? එහෙමනේ කරන්නේ. ඇයි එහෙම කරන්නේ කියලා අපේ ඔළුවේ දැන් නෑ අපි අර පුරුදු වෙලා අපි දැන් ගන්නවා එහෙන් එකක් ගන්න ඕනේ. හරි? දැන් මතකත් නැහැ පොඩි කාලේ එහෙම කරන්නේ කියලා සමහරවිට. එහෙම කරන්නේ දැන් අපි අර කලින් ගණන් වලදී මෙහෙන් එකක් මෙහෙට යනකොට 10ක් මෙහි 10ක් මෙහෙට එකක් විදිහට තියෙන්නේ. මෙහෙන් එකක් මෙහෙට එනකොට එන්නේ 10ක්. හරිද? මෙහෙන් එකක් මෙහෙට එනකොට ඩෙසිමල් නම්බර් සිස්ටම් එකේ නම් 10යි. බයිනරි වල නම් මෙහෙන් එකක් එනකොට එන්නේ 2ක්. ඔක්ටල් වල නම් මෙහෙන් එකක් මෙහෙට එනකොට 8ක් තියෙනවා. තේරුණාද? ඒවා කියන්නේ නම්බර් සිස්ටම් එකේ බේස් එක තමයි එන්නේ. අපි කෙලිම මෙහෙන් එකක් ගන්නවා 12යි කියලා ඉස්සරහින් එක ලියා ගන්නව නේද? ඒක ඇත්ත කතාව මොකද්ද? මෙහෙන් එකක් ගත්තොත් මේක 10ක් වෙනවා. ඒ 10යි 2යි තමයි 12ක්. තේරුණාද? හරි? ඒතර මෙතන එකක් අඩු වෙනවනේ. ඒ නිසා මෙතන 4ක් දාගන්න නේ. දැන් 12න් 7ක් අඩු කරන්න පුළුවන්. පුළුවන්. ඒක උත්තරේ 5යි. දැන් මෙතන 4ක් තියෙනවා. ආයෙ 4න් 9ක් අඩු කරන්න පුළුවන්. බෑනේ. එහෙනම් එහා පැත්තේ කාගෙන් ඉල්ල ගන්න. ඒතර එයාගෙන් ඉල්ල ගන්න එකක්. උනාට එන්නේ කීයද? 10ක්. ඒ 10ත් එක්ක එකතු වුණාම තමයි 14ක්. ඒතර 14න් 9ක් අඩු වුණා ඒත් 5යි. එහෙනම් මෙයාගේ අපි එකක් ගන්න නිසා 3යි. 355 කියලා එනවා. තේරුණාද? හරි. ඒතර මේ විදියම තමයි මෙතනින් එහාට යන්නේ. හරි. පොඩ බලන්න. ඔයගොල්ලෝ මේක
තව උදාහරණයක් දෙන්න. මේක පොතේ ලියාගන්න. පොතේ නෙවෙයි ටියුට් එකේ දිනවනේ සබ්ස්ක්‍රිප්ෂන් වල ඉඳන් තියලා. අන්න එතන ලියාගන්න. මේකත් කරන්න පොතේ හරි ටියුට් එකේ තියාගන්න බයිනරි වල හරි පොතේ කරන්න අඩු කිරීම. අත්කාර කරන්න. හරි මොකද උත්තරේ ආවේ? දැන් මේ වගේ එකක් කරනකොට කොහොමද කරන්නේ? එකෙන් පහක් අඩු කරන්න පුළුවන්ද? බෑ. දැන් මොකද අපි කරන්නේ? දැන් මම මේක කියලා දෙන්න ඕනේ නැහැ මේ සාමාන්‍ය ඔයගොල්ලෝ කරන්නේ හරි ඔයගොල්ලෝ මැක්සල් කරපු එක. එකෙන් පහක් අඩු කරන්න බෑනේ. ඒක අපි අල්ලපු ගෙදර ගිල්ල ගන්න. ඌ ගාවක් තියනවද? ඌ ගාවක්. එහෙනම් ඌ කරන්නේ අල්ලපු ගෙදර ගිල්ල ගන්න. ඌ ගාවක්. ඒක එයා කරන්නේ මෙයාගෙන් ගිල්ල ගන්නවා නේ. ඒක මෙයාගෙන් එකක් මෙහෙට ගන්නකොට මෙයා 6ක් වෙනවා. එකක් ආවට එන්නේ කියද්ද? 10ක් නේ. හරි. ඉතින් අපි මොකද කරන්නේ? මෙතන එකක් තියෙනවා 10යි. 10ක්. හරි. ඉතින් මෙතන 9යි ඉතුරු වෙන්නේ මෙයාගේ එකක් මෙහෙට ගන්න. නේද? ඉතින් මෙහෙට එකක් ගත්තාම ආයේ එකක් කියන්නේ 10ක්. නේද? හරි. 10 එකක් කියන මෙතන කීයද ඉතුරු වෙන්නේ? 9ක් ඉතුරු. ඉතින් මෙයාගෙන් ආයෙ එකක් ගත්තම තමයි ආයෙ මේකට 10ක් එන්නේ. ඒ 10 එකයි ගන්න 11ක් වෙනවා නේ. ඒ 11න් 5ක් ගියාම 6ක් වෙනවා. හරිද? දැන් මෙතන 9ක් තියෙනවා. 9න් 5ක් 4යි. දැන් මේ 9න් අඩු වෙන්න එකක් නැහැ. 9යි. එහෙම දාවේ. හරිනේ? හරි. දැන් ඕක තමයි හරියට වෙන වෙන. තේරුණාද? නිකම් මේ කියුවේ සාමාන්‍යයෙන් 10 පාදදී වෙන විදිය. ඒකම තමයි අනෙක් බේස් ටිකලත් රෙප්ලිකේට්. හරි වෙනසක් නැහැ. ඕකම තමයි යන්නේ. හරි. දැන් මම දෙන්නම් බයිනරි එකක්. මෙහෙම. ඉස්සෙල්ලා පොඩ්ඩක්
කරන්න තියෙන්නේ. අඩු කරලා මට පෙන්නන්න. දැන් අර තියරි එක ඔයගොල්ලෝ මේකට අනුගත කරගෙන වැඩේ කරලා පෙන්නන්න. අර ඉතින් තමයි වෙන්නේ. අපි අතන මේක උඩින් 10 ගියන මෙතන එකක් දාගන්න එක කරලා 10. හරි. මේ 10 දාගන්න මේක ඒකෙන් දැන් ගොඩක් කට්ටියගේ ආන්සර්ස් හරිය කොහොමද වෙන්නේ නේද? එකෙන් එකක් අඩු ගන්න පුළුවන් ලේසියනේ. ඒක බිඳුවයි. ආයෙත් එකෙන් එකක් අඩු කරා බිඳුවයි. බිඳුව එකක් අඩු ගන්න පුළුවන්ද නැද්ද? බෑ. එහෙනම් මෙහෙන් එකක් ගන්න ඕනේ. දැන් අපි යන්නේ දෙකේ පාදේ බයිනරි වල. හරි? එතකොට අපේ වැලියු එක වෙන්නේ කීයද දෙන්නේ? 10 පාද දෙන්නේ 10ක් නම් දෙකේ පාද දෙන්නේ දෙකක්. ඒතර මේ 2යි බිඳුව එකතු නම් මෙතන දෙකක් තියෙනවා. තේරුණාද? දැන් මේ දෙකෙන් එකක් අඩු වුණාම දැන් ඒකට බිඳුව ඕනේ නැහැ. දෙකට බිඳුවක් එකතු වෙලා දෙකයිනේ. හරි. දැන් මේ දෙකෙන් එකක් අඩු වෙනවා මේකයි. දැන් මෙතන එකක්වත් තියෙනවා මේ ටිප් එකේ අපි ගත්තේ. ඒතර එතන මොකුත් නැහැ. ඉතින් උත්තරේ ඕන නම් බිඳුවක් දාන්න පුළුවන්. ඒතර උත්තරේ මෙහෙම එන්නේ. ෂුවර් නැත්නම් මොකද කරන්න ඕනේ? මේක 10 පාදකට වඩා දාන්න. මේ තියෙන කීයද? 8421 කියලා ලියුවොත් 8යි 2යි 10යි 11යි. මේ තියෙන 7යිනේ. 4යි 2යි 6යි 7යි. ඔය දෙක අඩු කරලා කීයද එන්නේ? 3යි. 3යි නෙමෙයි සෝරි 4යි. මේ ගානට දෙන 4යි 2යි 1. හරි. හරි උත්තරේ එනවා. ඒ විදිහට කරා. තේරුණාද? එකම තීරය එකේ හැම නම්බර් සිස්ටම් එකකම එකයි. ආයෙ වෙන වෙනම පාඩම් කරන්න ඕනේ. තව එකක් දෙන්නම් බලන්න. හරි මේක. හරි දැන් බලන්න. ඒතර මේකත් ලේසි ප්‍රශ්නයක්. එකකින් එකක් අඩු නම් කීයද? බිඳුවයි. දැන් මෙතන බිඳුවෙන් බිඳුවක් අඩු කරන්න තියෙනවා. බිඳුවෙන් බිඳුවක් අඩු කරන්න පුළුවන්. දැන් මුකුත් නැහැ. එකෙන් මුකුත් නැති එකක් අඩු කරන්න. හරි. ඒක බිඳුවම තමයි. දැන් මෙතන බිඳුව එකක් අඩු කරන්න පුළුවන්. බිඳුව එකක් අඩු කරන්න බෑ. එහෙනම් අපි කරන්න ඕනේ මෙයාගෙන් ගන්න ඕනේ. හැබැයි එයා ගාව නැහැ නම් මෙතනින් අපි ගන්න. මෙතනින් ගත්තම එන්නේ දෙකක්. හරි. මේ දෙකෙන් එකක් තමයි ආයෙත් ගන්න. මෙතන එකක් වෙනවා. මෙතෙන් ආයෙත් වෙනවා දෙකක්. තේරුණාද? මේ දෙකෙන් එකක් කියම එකයි. දැන් මෙතන මේ ඉතිරි වෙච්ච එක තියෙනවා. ඒ නිසා මෙතන එකක් එනවා. දැන් මේ එක තියෙනවා. ඒකෙන් අපි එකක් මේ පැත්තට ගත්තොත් එයා නැහැ. හරි ඒක බිඳුවයි.
එකයි බිඳුවයි බිඳුවක් තමයි උතුරට එන්නේ. හරිද? මේක කරුවා. හරිද? දැන් විතර බයිනරි ඒවා දෙකක් විතර කරා. තව ඉස්සරහට කරමු. දැන් ඔයගොල්ලෝ තේරෙනවද මේ අඩු කරනවා කියන එක අමාරු වැඩක් කියලා? දැන් හිතන්න කම්පියුටර්ස් වල අපි 64 bits හරි 32 bits හරි යූස් කරනවා. හරි? ගණන් හදද්දි රෙජිස්ටර් එකේ මම කිව්වනේ bits 32 ඒවා තියෙනවා bits 64 ඒවා තියෙනවා කියලා. ඒතකොට දැන් හිතන්න රෙජිස්ටර් එකේ මෙහෙම සංඛ්‍යාවක් තිබ්බොත් 1.31ක් 0.31ක් කොයි ආයෙ එකක් තියෙනවා. හරි? මේකෙන් අඩු කරන්න කියනවා 1.1.1. ඒතකොට මේ එකෙන් මේක ගන්න ඕනේ ආයෙ මේක ගන්න ඕනේ ආයෙ මේක ගන්න ඕනේ ආයෙ මේක ගන්න ඕනේ. හරි? ඔහොම 31ක් කියන්න ඕනේ. තේරුණාද? එහෙම සර්කිට් දැන් ඇත්තටම කම්පියුටර් එකේ මේවා නිකන් අපි වගේ හිතින් හදලා ගන්න බෑ ඌට. හරි? කම්පියුටර් එකේ තියෙන ප්‍රොසෙසර් එක. ඒක අපි තර්කානුකූලව අපි හදලා දෙන්න ඕනේ ඒක වැඩ කරන විදිහට. හරි? ඒක අඩු කරන සර්කිට් එකක් හදන එක මාර අමාරුයි. හැබැයි එකතු කරන සර්කිට් එකක් හදන එක ලේසි. අපි ඉගෙන ගන්නවා. ලොජික් ගේට්ස් පාඩමේදී half පැඩල full පැඩල කියලා අපිට තියෙන වෙනම ඉගෙන ගන්නවා. එකතු කරන සර්කිට් එක. හරි? ඒ විදිහට එකතු කරන සර්කිට් එක අපි ඉගෙන ගන්නවා. ඒ ලෙවල් වලදී. හැබැයි අඩු කරන සර්කිට් එක නෑ අතන කම්පියුටර් එකේ. ඒ අඩු කරන වැඩේ කරන්නේ ones complement නැත්නම් twos complement කියලා මෙතඩ් එකක් තියෙනවා. හරි? එකේ අනුපූරකේ දෙකේ අනුපූරකේ කියන්නේ. අන්න මේ මෙතඩ් එක යූස් කරලා අපි කෙලින්ම එකතු කිරීම කරාම අඩු කිරීම උත්තර එනවා. හරිද? එකතු කිරීම විතරයි කරන්නේ. ඒ නිසා අඩු කිරීමේ සර්කිට් එක කම්පියුටර් එකට ඕනේ නැහැ. ඔයගොල්ලෝ නිකන් මේක කරන්නේ අර අඩු කරන්න අමාරුයි කියලා පෙන්නන්න විතරයි. හරිද? අනිත් දේ ඔයගොල්ලෝගේ සිලබස් එකේ තියෙන්නේ binary addition and subtraction විතරයි. ඒ කියන්නේ binary වල එකතු කිරීමක්. ආයෙත් අඩු කිරීමයි විතරයි තියෙන්නේ. වැඩි කිරීමයි බෙදීමයි නෑ. හරි දැන් ස්කෝලර් වල ටර්ම් ටෙස්ට් වල මම දැකලා තියෙන වැඩි කිරීම බෙදීම ප්‍රශ්න දෙනවා. හැබැයි ඒවා එනල් පේපර් එකකවත් කවදාවත් ඇවිල්ලා නෑ. හේතුව සිලබස් එකේ නෑ. සිලබස් එකේ නැතිව ඉගෙනගෙන තේරුමක් නෑ කියලා මම හිතන්නේ. හරිද විභාගෙට ඔයගොල්ලෝ කැමති නම් ඒ ටිකත් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි බයිනරි බෙදීමයි වැඩි කිරීමයි සිලබස් එකේ උගන්වන්නවත් කියලා නෑ. ඒ නිසා ඒව ඕනේ නෑ. බයිනරි එකතු කිරීමයි අඩු කිරීමයි දැනගෙන ඉන්න ඕනේ. හරි ඒවා අහලා තියෙනවා පාස් පේපර්ස්. හරිද? දැන් අවුරුදු 11 පේපර් එක තිබ්බනේ. සිලබස් එකේ තියෙනවා නම් අඩුම තරම් ප්‍රශ්නයක්වත් තියෙන්න බෑ. හරි එක ප්‍රශ්නයක්වත් නෑ. ඒ නිසා ඒවා ඕනේ නෑ බයිනරි වැඩි කිරීමයි බෙදීම. මේ ටික ඕනේ. දැන් කරන්න බලන්න මේක. පොතේ කරන්න අවුලක්. හරියට ලියලා කරන්න කිව්ව අල්ලින්නේ නැහැ. නිකන් ඉලි කරලා ඉවර තමයි වැඩේ. බලන්න දැන් මම සමහර කට්ටියගේ උත්තර බැලුවා උත්තර වැරදි සමහර කට්ටියගේ හරි. දැන් මේව කරනකොට මෙහෙම ලියලා කරන්න. හරි. එහෙම ලියලා කරන් කරේ නැත්නම් අවුල වෙන්නේ අපිට මතක නැහැ ටිකක් වෙලා ගියාම මෙතන කීයද ඉතුරුනේ කියලා මතක නැහැ. හරිද? ඒ නිසා අනිවාර්යෙන් ලියලා කරන්න මේව කරනකොට ටිකක් වරද්දගන්නේ අපරාධනේ කලගුණක් හරි. දැන් අපි හිතුවට අපේ මතකේ හොඳයි කියලා අපේ RAM එක අඩුයි. හරි. එක සැරේ මතක තියෙන්නේ දැන් බිට්ස් 30ක් විතර තියෙනවා අපිට කොහොමද මතක නැහැ මෙතන උඩින් මොකද්ද තිබ්බේ කියලා නේ. ඒ නිසා ඒවා ලියාගෙන යන්න. හරිද? ඒක වර්ධින ප්‍රමාණය අඩුයි. හරි දැන් මෙතන එකෙන් බිඳුවක් අඩු වෙන එක ලේසියි. එකෙන් බිඳුවක් අඩු කරාම කීයද? එකම තමයි. ඊට දැන් මෙතන බිඳුව එකක් අඩු කරන්න බෑ. ඒතර මොකද කරන්න ඕනේ? අපි දන්නවා මෙයාගෙන් තමයි ගන්න වෙන්නේ. දැන් මොකද මේ ඔක්කොම ටික බිඳුව. ඒ නිසා මෙයාගෙන් එකක් ගත්තා මෙයා මොකද වෙන්නේ බිඳුවක් වෙනවා. මෙයා දෙකක් වෙනවා නේ. ඒතර මෙයාගෙන් ආ එකක් මේ පැත්තට ගන්නවා. ඒතර මෙයා එකක් වෙනවා මෙතෙන්ට දෙකක් වෙනවා. මෙහෙන් එකක් ගන්නවා කියන්නේ මෙහෙට දෙකක් එනවා. නේද? මතකනේ බයිනරි. ඒ නිසා ආයෙත් මෙතනින් එකක් අඩු වෙලා මෙහෙට දෙකක් වෙනවා.
ආයෙත් මෙතනින් එකක් කරා මෙතෙන්ට දෙකක් වෙනවා. දැන් අපිට දෙක එකක් අඩු ගන්න පුළුවන්. හරි? දෙක එකක් අඩු කරාම එකයි. මෙතන දැන් තියෙන්නේ එකෙන් එකක් අඩු කරා. එක එකක් අඩු කරාම කෙලින්ම බිඳුවයි. දැන් මෙතන එකෙන් බිඳුවක් අඩු කරන්න තියෙන එකයි. මෙතන එකෙන් බිඳුවක් විතර එකයි. මෙතන එකක්වත් ඉදිරි නෑ. හරි? ඒතර මෙහෙම උත්තරයක් තමයි එන්නේ. මේ බිඳුව නම් යටි ලියන්න පුළුවන්. ඒතර ඔයගොල්ලෝ මෙහෙම ලියාගෙන ගියේ නැත්නම් ඔය මතක නැහැ කීයක් තිබද? හරි? ඒ නිසා හරියට ලියාගෙන යන්න. ඒතර වර්ධින්නේ නැහැ. හරි? ඒකත් ඉවර නම් ඒතර බයිනරිය මම හිතනවා දැන් අවුලක් නැහැ කියලා. ගෙදර ගිහිල්ලා කැමති තරම් ගණන් ලියාගෙන හදලා බලන්න. හරි ෂුවර් නැත්නම් උත්තරේ හරි කියලා මේක ඩෙසිමල් කරලා මේක ඩෙසිමල් කරලා මේක ඩෙසිමල් කරලා බලන්න. හරි උත්තරේ ඇවිල්ලා තියෙනවා. හරි? මම ගණන් දෙන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ ගෙදර ඉඳන් ඔන්තරන් ලියාගන්න පුළුවන්. ගණන් ලියාගෙන හදන්න. ක්‍රමේ තමයි ඔළුවේ තියෙන්නේ. ඕනම නම්බර් සිස්ටම් එකේ එකයි. ඊළඟ ප්‍රශ්න. ඊට පස්සේ අපි ඔක්ටල් එකක් කරනවා. විතර කරන්න බලන්න. ඒක ඔක්ටල් එකක්. විතර කරන්න. ඒක දැන් 8 පාදේ. එහෙනම් ගන්නකොට එන්නේ 8ක්. හරි. හරි ඒක නම් බලපුව ඔක්කොගේ මගේ හරි ඒ කියන්නේ දැන් පුළුවන් වෙන්න ඕනේ. එකෙන් 7ක් අඩු කරන්න බෑ. ඒ නිසා මෙහෙන් එකක් ගන්නවා. එහෙන් එකක් ගත්තම කීයද දෙන්නේ? 8ක්. ඒ 8යි එකයි මෙතන 9ක් වෙන්නේ. හරි. මෙතන 6ක් වෙන්නේ. 9න් 7ක් අඩු නම් 2යි. දැන් 6න් 6ක් අඩු කරන්න පුළුවන්ද? පුළුවන්. ඒක ඉතිරි නෑ. බිඳුවයි. මේ පහ ගෙනින් වෙනවා 502යි. 8 එක. හරි. තව එකක් කරමු. අඩු කරන්නදී හරි දැන් මේකෙත් අර විදිහම තමයි. එකෙන් දෙකක් අඩු ගන්න පුළුවන්ද බෑ. ඒ නිසා මෙහෙන් එකක් ගන්න ඕනේ. ඒතර මෙහෙන් එකක් ගන්නකොට 8ක් එන්නේ. ඔක්ටල්නේ 8ක් එන්නේ 8යි 9යි. 9ෙන් දෙකක් අඩු නම් කීයද?
7යි. හරි දැන් මෙතන තියෙන්නේ 1යි. ඒතර 1න් 4ක් අඩු කරන්න ආයසරයක් බෑ. හරි ඒ නිසා මෙහෙන් අපිට ගන්න වෙනවා මෙයාගෙන්. මෙයාගෙන් අපි එකක් ගත්තම මෙතන 6ක් වෙනවා මෙහෙට එන්නේ 8ක්. හරි. ඒතර මේ 8න් ආයසරයක් එකක් ගත්තම මෙතෙන්ට 8ක් කියන්නේ මෙතන 7යි දැන් තියෙන්නේ. නේද? ඒතර මෙයා දැන් අපිට මේ 8න් ආයසරයක් එකක් ගත්තම මෙතන 7ක් වෙනවා මෙතෙන්ට 8ක් ආවම කීයද වෙන්නේ? ඒක 9ක් වෙනවා නේ. මෙතන එකක් නේ තිබ්බේ. ඒතර 9න් 4ක් අඩු වුණාම 5යි. එහෙම දාගන්න. ඕනේ. ඒතර දැන් තියෙන මෙතන 7යි 7න් 7ක් ගියොත් 0යි. මෙතන 7න් 5ක් ගියොත් 2යි. 6න් 1ක් ගියොත් ආයෙ 5යි. මෙහෙම උත්තරේ ඉන්නේ. හරිද? දැන් අපිට තියෙන්නේ මේ ඔක්ටල් බයිනරි හෙක්සාඩෙසිමල් ඩෙසිමල් විතරනේ. අපි හෙක්සාඩෙසිමල් කරේ නැහැ නේ. එකක් කරලා. හැම නම්බර් සිස්ටම් එකේම දෙකක්වත් කරගෙන යන්න. බලන්න. A05 ගෙන් අඩු කරන්න තියෙන්නේ 1D කියලා. හරි දැන් මේක කරමු. 5න් D අඩු කරන්න පුළුවන්. දැන් D කියන්නේ කීයද 11ක් නේ. 5න් 11ක් අඩු කරන්න බෑ. එහෙනම් අපිට මේ පැත්තෙන් ගන්න වෙනවා. උගාවක් නැහැ. එහෙනම් මේ පැත්තෙන් ගන්න වෙනවා. මේ 10ක් නේ තියෙන්නේ. 10 9ක්. මෙහෙන් එකක් ගත්තම කීයද දෙන්නේ 16 පාද. 16ක් එන්නේ. ඒතර මේ 16න් ආයසරයක් අපි එකක් ගත්තම මෙතන 15ක්. ඒ කියන්නේ F නේ 15ක් වෙනවා. මෙහෙට එකක් ගන්නෙ. එකක් ගන්නවා කියන්නේ කීයද දෙන්නේ 16ක්. ඒතර මේ 16 5 එකතු වුණාම කීයද? 20 එකක් හැදෙනවා නේ. ඒතර මෙතන ඇත්තටම අපිට දාන්නේ කීයද? 21. ඒතර 21කින් තමයි අපි B අඩු කරන්නේ. B කියන්නේ 11යි. ඒතර මේ 21කින් B අඩු වුණාම 11ක් අඩු වුණාම 10යි. 10 අපි කෙලින්ම 10 කියලා ලියන්නේ නැහැ. A කියලා ලියන්නේ. නේද? හරි. දැන් මෙතන කියන්නේ F ගෙන් එකක් අඩු කරන්න පුළුවන්. F කියන්නේ 15යි. 15 එකක් අඩු කරන්න පුළුවන් ඒගොල්ලෝ 14යි. කෙලින්ම අපිට E කියලා ලියනවා. ඒතර මේ 9න් අඩු වෙන එකක් නැහැ කෙලින්ම 9යි. 9 EA කියලා එනවා. හරි. hexadecimal වල. තව එකක් කරමු. හරි කරා. A001 තියෙනවා.
බලන්න. දැන් ආයෙසර එකෙන් දෙකක් අඩු කරන්න බෑ. ඒ නිසා මේ පැත්තෙන් ගන්න ඕනේ උගාවත් නැහැ මුගාවත් නැහැ මෙහෙන් ගන්න. හරි? ඒක මෙතන තියෙන්නේ 10ක්. ආයෙසරෙන් 9ක් වෙනවා. මේ ටිකක් ගත්තම 16යි. 16න් ආයෙ මේ ටිකක් ගත්තම මෙතන 15ක් වෙනවා. ඒක මෙතන ආයෙ 16යි. මේ 16න් ආයෙ එකක් මේ පැත්තට ගන්න ඕනේ මෙතන 15ක් වෙනවා. මේ 16 එකයි 17යි. නේද? මේ දෙක එකතු වෙන්නේ වෙන්නේ කෙලින් ඉස්සරහින් තියාගෙන හරියන්නේ නැහැ එකක් කලින් වගේ. එකතු වෙනවා. 17න් දෙකක් කියන් 15යි. 15යි කියන්නේ නේද? හරි. ඒක දැන් අපි 15න් B කියන්නේ 11. 11 කඩුනොත් 4යි නේ. ඒක 4 කියන එක අපිට කෙලින්ම ලියන්න. ආයෙ 15න් 15ක් කඩුනොත් 0. 15 කියන ආයෙ F නේ. F කියන F කඩුනොත් 0යි. එතන 9 එනවා 9048 hexadecimal වලින්. හරි. ඒක උත්තරේ හරි. දැන් මොන බේස් එකකින් දුන්නත් ඔයගොල්ලන්ට 9 පාදෙන් දුන්නත් 13 පාදෙන් දුන්නත් එකම තියරි. හරි. බැරි වෙන්න බෑ. ආයෙ වෙනම කඩපාඩම් කරන්න ඕනේ නැහැ. ගෙදර ගිහින් පොඩි ෂෝට් නෝට් එකක් ඔතන ලියා ගන්න. මොකද්ද කරන්න තියෙන්නේ? තේරෙන්නේ නැත්තම් මතක ගන්න අවුලක් නැහැ. හැබැයි මේක නිකන් පුරුදු වෙනකන් සතියේ එක ගානක්වත් හදන්න. නැත්නම් අමතක වෙනවා. ටිකක් දවස් යනවා. හරි කරන ඒවා අමතක වෙන්න පුළුවන්. හරි ඒ නිසා අනිවාර්යෙන් රිවයිස් කරන්න ඕනේ ගෙදර ගිහින්. ෂෝට් නෝට් එකක් කරේ හදාගෙන ටියුට් එකේ තියෙනවා. ටියුට් එකේ තියෙන ගණන් ටික හරි ආයෙ ප්‍රැක්ටිස් කරන්න පොඩ්ඩක් ලියලා. නැත්නම් අමතක වෙනවා. ටිකක් කල් කරනකොට මාස 3ක් විතර ආයෙ ගණන් හදනකොට ඔක නිකම්ම දීර්ඝ කාලෙම මතකෙට යනවා. මේ වෙනකම් පොඩ්ඩක් ආයෙ රිවයිස් කරන්න ඕනේ. හරි. දැන් අපි අමතක වෙච්ච එක මතක තියලා බලමු. කලින්ම දීපු එක. හරි. දැන් අර සබ්ස්ට්‍රැක්ෂන්ස් ටික ඉවරයි. අඩු කිරීම ටික ඉවරයි. එකතු කිරීමත් ඉවරයි. දැන් අපි නිකන් කලින් එක කරමු. ඒකනේ පොතේ කරන් බයිනරි කරන් මම ටක්කල් 69. හරිනේ බයිනරි කරන් 69 ලක්ෂණ වෙයි. හරි දැන් බලා ගන්න දැන් ඔයගොල්ලෝ ඔක්කොමලා වගේ කරලා තියෙන්නේ තාම කරගෙන යන්නේ බෙදාගෙන යනවා. හරි. අපි අර ගිය සතියේම MCQ කරනකොට එහෙම නෙමෙයි නේද කරේ? මතකද? දැන් මතක නැහැ. හරි. ආයෙසර මම රිවයිස් කරන්න පොඩ්ඩක් බලන්න. බෙදාගෙන ගිහින් ගන්නත් පුළුවන්. හැබැයි MCQ පේපර් එකේදී බෙදන්න වෙලා යනවා. හරි. වෙලා යනකම් පොඩි වෙලාවක් යන්නේ ඒක තවලක් නැහැ. බෙදන්න නැතුව කරනවා නම් කොහොමද කරන්නේ? මේ දීලා තියෙන නම්බරයකට වඩා අඩු දෙකේ බලය ගන්න. දෙකේ බලය ටික මතක ගන්න. අපි ලියාගෙන ඉමු. කොහොමද එන්නේ? දෙකේ බලය 1 2 4 8 16 දෙකෙන් දෙක වැඩි වෙමින් යන මේ එක්වරත් එක දෙකයි දෙවන දෙක හතරයි අතර දෙක අටයි අටේ දෙක 16 16 දෙක 32යි 32 දෙක 64යි 64 දෙක 128යි. හරි 128 මේකට වඩා වැඩිනේ. අපිට ඕනේ මේකට අඩු ලොකු මේක. මේකට අඩු ලොකු මේක කියන්නේ 64. ඒකට කෙලින්ම එකක් දාගන්න.
දැන් 69න් 64ම කවර්. තව කීයද ඕනේ? 69න් 64ක් නේ ඉවරයි. තව 5යි ඕනේ. 69ක් වෙන්නේ. 5ක් හදාගන්න 4යි 1යි 5යි. ඒක ඔක්කොම බිඳුව. හරි නේද උත්තරේ? ඔයගොල්ලෝ ගත්තේ නේද? මේ ක්‍රමයට යන MCQ වල. සහ දැන් අපි නෙට්වර්කින් කරනකොටත් අපිට මේක ඕනේ. ඒක අක්කලා මේ ක්‍රමයට යන. හරි දායි බෙදලා දෙන්නේ නැහැ. දැන් සමහර වෙලාවට අපිට මෙහෙම දැන් මේක නම් ලේසියිනේ. 64 දාගත්ත ගමන් කෙලින්ම හිතා ගන්න පුළුවන් ඉතුරු ටික. සමහර වෙලාවට එහෙම එක සැරේම ගන්න බැරි වෙලාවල. කියන්නේ මෙන්න මේ වගේ එකක් හිතුවොත් 112 10 පාත් කියන මේක බයින්ඩ් කරන්න. දැන් මේක අපිට එක සැරේම ගන්න බෑ. හැබැයි පියවරෙන් පියවර යන්න පුළුවන්. හරි? මෙහෙම එකක් තවත් කොහොමද කරන්නේ? 112ට අඩු 2 බලය කිය. ඒත් 64ම තමයි. මොකද ඊළඟ එක 120ක් නේ? නිසා ආයෙ 64 ලියා ගන්න. 64යි 32යි 16යි 8යි 4යි 2යි 1යි කියලා ලියා ගන්න. ඉතින් 64 එකක් දැම්මම 112න් කීයක්ද ඉතිරි කියලා බලන්න නම් අපිට 64ක් අඩු කරන්න ඕනේ නේ. 112න් 64ක් අඩු කරොත් කීයද? 12න් 4ක් කියොත් 8යි. ඉතින් ඒක බිඳුවක් නෙමෙයි මේ 10න් 4යි. 48ක් කියනවා. හරි? අඩු ගන්න පුළුවන්. 48ක් කියනවා. ඒතර දැන් තව 48ක් ඕනේ. එහෙනම් අපි 32ක් දාමු. දැන් මේ වැඩිම පැත්තෙන් තමයි යන්නේ. හරි? 32ක් දැම්මම 48න් 32ක් අඩු නම් කීයද? මෙතන 6යි. 16යි. ඒ කියන්නේ තව 16යි ඕන. ඉතින් 16 එකක් කෙලින්ම දාන්න. ඒකට එක බින්දුව. දැන් ඕගොල්ලෝ බෙද ගිහින් බලන්න මේක හරිද කියලා. හරි? ඒක හරි උත්තරේ එන්නේ. තේරුණා නම් මේක මේ යන එක ලේසි. අඩු කරලා උත්තරේ හදාගන්න පුළුවන්. හැමතිස්සෙම වැඩි පැත්තෙන් පටන් ගන්න. ඒක රවුලක් වෙන්නේ නැහැ. හරි මේක කියන්නේ මේ දෙක ටිකක් කියාගන්න ඉව නැත්නම්. හැබැයි මේ බයිනරි විතරයි නේ ඔක්ටල් වලට එක්සෙන්ඩෙසිමල් වලට ඔය විදිහම බෑ. දැන් මේ දවස්වල කැම්පස් ෆොටෝ දාන්න වෙලා තියෙනවානේ කට්ටියට. ඒක නේද වෙබ්සයිට් එක හදලා ඔයගොල්ලෝ දැක්කනේ. ගියාද ඒක? දැන් මේක බලන්න. හරි මේ ගියා නම් දැන් අලුතෙන් කෝසස් ටිකක් පටන් ගත්ත මේ අවුරුද්දේ. ඔයගොල්ලෝ නිකන් මම මේ දැනුවත් කරන්නේ අනාගතේ යන්න කාටද ඇම්බිෂන් එකක් තියාගෙන පුළුවන් මේකයි. මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ පටන් ගන්න තියෙන software engineering degree. ඒක හැබැයි maths ළමයිට විතරයි. හරි? maths ළමයිට කරන්න පුළුවන්. maths එක ICT කරනවා. හරි? ඊට පස්සේ ආයෙ තියෙනවා මේ computer science මට මතක විදියට. ඒකත් maths එක ICT ළමයිට විතරයි. ඊට පස්සේ තියෙනවා information systems කියලා. ඒක commerce ළමයිටත් පුළුවන්. art ළමයිටත් පුළුවන්. aptitude test එකක් තියෙනවා. ඒකෙන් තමයි තෝරගන්නේ. හරි? ඒ information systems කියන degree එක කරත් ඔයගොල්ලෝ software engineer, QA engineer ඕනම කේල් මාකට යන්න. කේල් මාන නෙවෙයි. job එකට යන්න. හරි? ඒ කියන්නේ දැන් IT වල දැන් මට මේ දවස්වල ලොකුම ප්‍රශ්නයක් තමයි. දැන් ප්‍රයිවට් ටීම් කරන්න යන කට්ටිය ගොඩක් වෙලාවට අහනවා මේ සර් software engineering degree එකක්ද කරන්න ඕනේ, IT degree එකක්ද කරන්න ඕනේ, IS degree එකක්ද කරන්න ඕනේ, artificial intelligence කරන්නද, cyber security කරන්නද 100ක් විතර අහනවා. හරි? ඔය ඔක්කොගෙම basics ටික එකයි. ඔය ඕන එකක් කරන්න programming පුළුවන් වෙන්න බෑ. හරිද? ඕනම එකක් කරන්න programming පුළුවන් වෙනවා. data science කරන්නත් programming පුළුවන් වෙනවා. දැන් data science කරන්න Python use කරනවා. ඒක computer science කියලා කියන්නේ ඔය ඔක්කොගෙම basic එක. computer science පුළුවන් නම් ඔයාලට MSc එකක් ඔය ඕන පැත්තක කරන්න. ඔය ඕන job එකට apply කරන්න. හරිද? සාමාන්‍ය computer engineering කරත් එහෙමයි. IT කියවම IT ඔය general ඔක්කොම තියෙනවා. ඒක IT degree එකක් කරත් ඔයාලට ඔය ඕන පැත්තක apply කරන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ දැන් නිකන් උණක් තියන සමහරවිට හැකර් වරයෙක් වෙන්නේ. මොකද සිංහලෙන් ඔකට කියන අපහාරකය කියලා අපේ සිලබස් එකේ. අපහාරකයෙක් කියන මුදින කට්ටිය. ඒගොල්ලෝ කියන මම cyber security කරන්න. දැන් cyber security degree එකක් කරාම අවුල දෙන්නේ. ඔයා ඒකට limited. ඒකට ඔයාලට software engineer සාමාන්‍ය කම්පැනි එකේ data engineer කෙනෙක් විදිහට apply කරන්න බෑ. මොකද ඔයාගේ degree cyber security. ඒක ඔයාලට පුළුවන් අර cyber security පැත්තේ jobs වල විතරයි. එහෙම limit වෙන්න එපා කියලා මම කියන්නේ.
එයාට අවුලක් නැහැ. දැන් උන තියෙනවා මම නිකන් හැකර් පොර කියලා පෙන්නන්න නෑ. ඒතර මම සයිබර් සිකියුරිටි ඩිග්‍රී එකක් කරනවා කියලා යනවා. හැබැයි ඒක ලිමිටඩ්. ඊට වඩා කම්පියුටර් සයන්ස් එකේ IT කියලා ජෙනරල් තියෙන්නේ. අන්න ඒක කරාම අපිට දැන් ඔයගොල්ලන්ට ඕන නම් සයිබර් සිකියුරිටි කරන්න පස්සේ MSc එකක් කරන්න පුළුවන් සයිබර් සිකියුරිටි. ඔයගොල්ලන්ගේ බේසික් ඩිග්‍රී එක කම්පියුටර් සයන්ස් හරි IT හරි තියාගන්න තරමට හොඳයි. අර ඉන්ෆර්මේෂන් සිස්ටම්ස් කියවත් ඒ තොරතුරු පද්ධති. ඒ කියන්නේ IIC. ඒ ඕනම එකක් කරාට ප්‍රශ්නයක් නැහැ ඩිග්‍රී එක. සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් ඩිග්‍රී එකක් වෙන්න ඕනේ නැහැ. දැන් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් ඩිග්‍රී එකක් කරාම අවුල තියෙන්නේ ඔයගොල්ලන්ට ඩේටා ඉන්ජිනියර් කෙනෙක් වෙන්න බෑ. කම්පියුටර් සයන්ස් කරත් ඔය ඔක්කොම යන්නේ. හැබැයි සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් කරත් ඩේටා ඉන්ජිනියරින් ගන්නවා. හරි අවුලක් නැහැ අපේ කම්පැනි එකේ එහෙම ගන්නවා. ඊළඟ දේ මේ මම කිව්වේ අලුතෙන් පටන් ගත්ත process ටික. හරි ජපුරේ ඔය ටික අලුතෙන් පටන් ගත්ත IT ළමයිට ඇඩ්වාන්ටේජ්. ඊට පස්සේ මේ ආයේ මොරටුවේ තියෙනවා බිස්නස් සයන්ස් කියලා ඩිග්‍රී එක. අහලා දිනවද? ඒක කොමර්ස් ළමයිට දාන්න පුළුවන්. මැත්ස් ළමයිට පුළුවන් බිස්නස් සයන්ස්. ඒකේ මම හිතන් හිටියේ මොකක් හරි බිස්නස් ගැන ඇත්ත කියලා. ඒකට මටත් මේ ළමයෙක් අහලා මම ඒක ගැන පොඩ්ඩක් හෙව්වා. ඒතර ඒකේ තියෙන්නේ ඇත්තටම ගත්තොත් මේ data analyst degree එකක්. ඒකේ නම දාලා තියෙන්නේ business science. data analyst කියලා අපි කියන්නේ සාමාන්‍යයෙන් Python වලින් එහෙම. දත්ත විශ්ලේෂණය කියන්නේ අන්න ඒව තමයි තියෙන්නේ. ඒතර ඒව engineering වල දැන් ලොකු demand එකක් තියෙනවා data engineers. හරිද? එතකොට මේ ඒ වගේ එකට ඔයගලන්ට යන්න පුළුවන් අර business science එක කරා මොකද? මම කියන්නේ මේ සල්ලි වියදම් කරන්නේ නැතුව රජයේ විශ්වවිද්‍යාල වලට යන්න කැමති කට්ටියට. ප්‍රයිවට් නම් ඕන තරම් ඩිග්‍රී තියෙනවා. හරි? ඔයගොල්ලෝ කැමති එකක් කරන්න පුළුවන් අවුලක් නැහැ. මේ මොනා කරත් තාම ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා මේ IT කරන කට්ටිය මදි ලංකාවේ තියෙන ජොබ් ප්‍රමාණය. හරි? ඔයගොල්ලෝ දැන් කේ කට්ටිය කියයි IT නම් අඳුරකට ගැහුවොත් ඉන්නවා 100ක් 200ක් කියලා. හරි? හැබැයි තාමත් IT වල ඩිග්‍රී හෝල්ඩර්ස්ලා විදිහට අවුරුද්දකට අවුට් වෙන ප්‍රමාණය ජොබ් වලට මදි. දැන් අපේ කම්පැනි DevOps ඉන්ජිනියර් කෙනෙක් හොයනවා. DevOps කියන්නේ ඔයගොල්ලෝ ඔය ඕනම ඩිග්‍රී එකක් කරලා DevOps ඉන්ජිනියර් කෙනෙක් වෙන්න පුළුවන්. හරි? එකෙක් හොයනවා දැන් මාස 2ක් විතරයි. ඉන්ටර්විව් කරන එකක්වත් හරියන්නේ නැහැ. ඇයි දන්නේ නැහැ. හරි සමහරට. ක්වොලිෆිකේෂන්ස් හරි කමියුනිකේෂන් ස්කිල්ස් මදියි. ඒ කියන්නේ එක්කෙනෙක් නැතුව අර මේ ෆයිවර් එකකින් හරි අප්වර්ක් එකකින් හරි හයර් කරන්න යනවා. ඒ කියන්නේ එච්චරට ලංකාවේ කට්ටිය මදි දැන්. ඒකට එක හේතුවක් ලංකාවේ ඇතුලේ ආර්ථිකය අවුල් නිසා පිටට ගියා. හරි? කියන්නේ යනවනේ ගොඩක් කට්ටිය දැන් අපේ කම්පැනිස් වල ගොඩක් කට්ටිය යනවා. යුරෝප් වල හරි ඇමරිකාවේ හරි කොහේ හරි ගිහිල්ලා තමයි මේ වැඩ කරන්නේ. ඒතර ඒත් ලංකාවේ ජොබ් මාකට් එකේ පොයින්ට් එකක් ඇති වෙනවා. හරි? ඒක ප්‍රශ්නයක්. අනිත් එක අර මේ දැන් අපේ ලංකාවේ මේ ජොබ්ස් වැඩිපුර ඉතුරු වෙන්නේ හේතුව ගොඩක් කට්ටිය මයිග්‍රේට් වෙන එක තමයි. හරි? එහෙම ගියාට පස්සේ ජොබ්ස් ගොඩක් ඉතුරු වෙලා තියෙනවා. දැන් ඉන්න කට්ටිය තව ටික කාලෙකින් ආයෙ රටට යන්නේ. කම්පැනි කීප එක පැන ඉඳලා ආයෙ රට යනවා. ඒතර අර මේ කම්පැනිස් ඇතුලේ ගොඩක් වේකන්සිස් හැදෙනවා. ඒවට කට්ටිය මදි කියලා තමයි කියන්නේ. ඉතින් මම කියන්නේ ඔයගොල්ලෝ ඔක්කොම IT පැත්තට එන්නේ කියලා. දැන් මේක ඉන්න ආර්ට් කරන කට්ටිය, කොමර්ස් කරන කට්ටිය, මැත්ස් කරන කට්ටිය තියෙනවා, ටෙක් කරන කට්ටියත් තියෙනවා. හරි? ඒතර ඔයගොල්ලන්ට එක එක පැති වලට යන්න පුළුවන්. සමහරවිට මෙතන ඉන්න පුළුවන් නිකන් ඊළඟ JK රෝලින් වගේ පොත් තියලා ෆේමස් වෙන ඩයල් එකක්. හරි? මේ එයා ඉතින් IT කරලා software engineer කෙනෙක් වෙලා හරියන්නේ නැහැ නේ. කෝඩ් එකේ fair days කියන්නේ. හරි? තමන් දක්ෂ පැත්තට යන්න මම මේ කියන්නේ අර IT වල ගියාම starting salary එක වැඩි. එහෙම advantage එකක් තියෙනවා. පටන් ගන්න salary එක සාමාන්‍යයෙන් ලක්ෂයට 1,20,000 වඩා වැඩියෙන් යන්න ඕන නම් software engineering, data engineering පැත්තට යන්න. ඒ කියන්නේ IT degree එකක් කරන්න. එහෙම නැත්නම් management ගියත් ඔයගොල්ලෝ 60,000 විතර තමයි පටන් ගන්න. හරි කොමර්ස් කරන කට්ටිය management ගියත් ජපුරේ 60,000 විතර පටන් ගන්නවා. අර IT වල යන එක 1,20,000 විතර පටන් ගන්නවා. අඩු විසෙට් එකක් තියෙනවා. මැත්ස්ලත් ඉංජිනේරින් ගිහලා සිවිල් ඉංජිනේරින් යන එක 60,000 විතර පටන් ගන්නවා. මොකක්වත් නැතුව OLS IIT කියූප එක software engineer වල 1,20,000 විතර සැපීම. හරි. ඒක තේරෙන ටිකක් කල් ගියාම අපේ ළමයිනුත් මේ ගිය අවුරුද්දේ ඉස්සෙල්ලා අවුරුද්දේ කොමර්ස් ඩිස්ට්‍රික්ට්ස් එක මැනේජ්මන්ට් ගිය ජපුරේ දැන් මගෙන් අහන බිට් එක කරන්නද කියලා. ඩිග්‍රී එක එක්ස්ටර්නල් කරන්න දාන මොකද සැලරි හරි ඒගොල්ලන්ට දැන් ඕනේ IT පැත්තට. හරිද? එහෙම එකක් තියෙනවා. ඒක ඉතින් ඕගොල්ලෝ අනාගතේ තීරණය කරන්න. අනාගතේ තේරෙන්නේ යන්න පැති. මම මේ නිකන් හෙඩ්ස් අප් එකක් දුන්න මෙහෙම එකක් තියෙනවා සමාජයේ පොඩ ඒක බලන්න. ජොබ් එක ඩිසයිඩ් කරනවා. අනිත් එක කොමර්ස් සමාජයේ තියෙන හොඳ ඩිග්‍රී එකක් ජපුරේ BIS Business Information System සහල් තියෙනවා. ඒක කරත් software engineer කෙනෙක් වෙන්න පුළුවන්. management faculty එකෙන්මයි කරන්නේ. කැලණියේ තියෙන accounting information systems කොමර්ස් ළමයි. ඒක කරත් software engineer වෙන්න පුළුවන්. කැලණි විශ්වවිද්‍යාලයේ management faculty එකෙන් තමයි තියෙන්නේ. හරි. ඒවට යන්න පුළුවන් පොඩ්ඩක් හොයලා බලන්න. නිකම්ම management දාන්න එපා. managers-ලා ගොඩයි. ගොඩයි කියන්නේ මේ salary එක අච්චර හම්බ වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ තියෙනවා. හරි. අවුරුදු 10ක් විතර යනවා අපි අර ගන්න salary එක ගන්න අවුරුදු 2කින් විතර ගන්න. ඒ නිසා ඒක පොඩ්ඩක් හොයලා බලලා යන්න. හරි එහෙනම් පාර පිටුරු ටික යන්න. අලුත් courses ගන්න එක අප්ඩේට් එකක් දෙන්න ඕනේ. ඊළඟ ස්පාර.
ඕගොල්ලෝ මෙන්න මේක පේනව නේද? අද මෙතන ආලෝකකරණය වැඩි මේක පේන්නේ නැහැ. හරි මේ ප්‍රොජෙක්ට් එකේ අවුලක් තමයි. හරි ඕගොල්ලෝ O level කාලේ ඉගෙනගෙන තිබ්බ නේද MSB LSB කියලා. most significant bit least significant bit කියලා. හරි. ඒක A level වල වෙනස් O level වල වෙනස්. හරිද? අපි සාමාන්‍යයෙන් A level වලදී MSB LSB කිව්වම MSB කියන්නේ මේ පැත්තේ කෙළවරේම තියෙන බිට් එක. ඒක බිංදු වුණත් එක වුණත් ඒක තමයි MSB කියන්නේ. දැන් O level කාලේ ඔයගොල්ලෝ කිව්වේ මෙහෙම එකක් තිබ්බොත් මේක MSB එක මේකනේ. මොකද මේකනේ වැලියු එකක් තියෙන්නේ අතරම. මේ බිංදුව කියන එක තිබ්බත් නැතත් මේක වැලියු එක වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා O level කාලේදී අපි කියන්නේ මේක තමයි MSB එක. මේක තමයි LSB එක කියලා කියන්නේ. LSB. හරි. එක කියන්නේ මේ තමයි MSB එක කියන්නේ. හරි. හැබැයි A levels වලදී අපි කෙලින්ම MSB එක කියලා කිව්වොත් අපි කියන්නේ මේ වම් පැත්තේ කෙළවරෙම තියෙන බිට්. හරිද? ඒක පටල ගන්න එපා O level කාලේ අර විදිහට ඉගෙනගෙන තියෙන්නේ. A level වලදී අපි කියන්නේ වම් පැත්තේ කෙළවරෙම තියෙන එක තමයි most significant bit එක. තේරුණාද? ඒ ඔයගොල්ලෝ මාගේ සීට්ස් වල බලන්න ඒ වගේත් එහෙම තමයි තියෙන්නේ. හරි. O level වෙනයි වෙනමයි කියන්නේ O level වලදී. O level අපි කරන්නේ මොනවද? software use කරන්න ඉගෙන ගන්න එක. Word, PowerPoint. ඒකෙදි on make එකේ පුරේ IT නෙවෙයි. IT කියන්නේ software හදන එක. ඉතින් ඔයගොල්ලෝ කොහොමද O level කාලේ මෙහෙම තමයි තියෙන්නේ. හැබැයි A level වලදී මේ bit එක තමයි MSB කියන්නේ. මේක තමයි LSB කියලා කියන්නේ. තේරුණාද? සිංහලෙන් නම් වැඩිම වෙසසි බිටුව කියන්නේ මේ පැත්තේ කෙළවරේම තියෙනවා. අඩුම වෙසසි බිටුව කියන්නේ මේ පැත්තේ කෙළවරේම තියෙනවා. අමතක කරන්නේ නැහැ නේ. ඒක මතක තියාගන්න. අතන ටියුට් එකේ තියෙනවනේ LSB කියලා. කොහේ හරි තියෙනවා ටියුට් එක. හතරවෙනි පිටුවේ තියෙනවා. හරි එතන අරක ලියලා MSB LSB කියලා දාගන්න. ටෙක් ළමයිට මම මේ සැරේ අතර බලලා ටෙක් ළමයිට මේ process ගන්න තාම අඩුයි. ICT කිට් එකක් තියෙනවා. ඒක දැන් OLS එකක් දාන්න හැබැයි ටෙක් ළමයි විතරයි දන්නේ. OLS එක දාලා අවුනියා ICT කියලා ටික එකක් තියෙනවා. ඒක විතරයි ටෙක් ළමයිට අනුව ICT කිට් එක මිසන් සොෆ්ට්වෙයාර් එක යන්න බෑ. එහෙම අවගත තියෙන දැනට ETM යන්න පුළුවන් ETM. ඉන්ජිනියරිං ටෙක්නොලොජි එක යනකොට මට තාම IT එකක් නැහැ. ඒක කවුච් එකක් මොනවද ජොබ් ස්ටොක් කරන්නේ. කතා කරගන්න ටෙක් වල මොනවද යන්නේ. ඉස්සරහට හැදේ ටෙක් වල තාම ටෙක් වල තියෙන ඩිග්‍රී ප්‍රමාණය මත අඩුයි. තාම ICT ඩිග්‍රී එක තමයි යන්න වෙන්නේ. එහෙම උල. ඒක මේ කෙළවරේම තියෙන එක. හරි මේ පැත්තේ කෙළවරේම තියෙන එක LSB එක මේ පැත්තේ කෙළවරේම තියෙන එක MSB එක. most significant bit. මෙහෙම එකක් දුන්නා. මේකේ දැන් MSB එක කියලා කියන්නේ මේක. LSB එක කියලා කියන්නේ මේක. ඒක තියාගන්න නිකන් තව එක්සැම්පල් එකක් MSB LSB. ඒක ඕනි වෙන්නේ නැහැ කියලා තව ටිකක් ගණන් හදනකොට තේරෙනවා. ඊළඟ ගණන් ටික හදනකොට තේරෙනවා ඕනි වෙන්නේ. significant bit එකයි most significant bit එක. ඊට පස්සේ මෙන්න මේක ලකුණක් සහිත සංඛ්‍යා නිරූපණය නැත්නම් sign representation. හරි. දැන් අපි මෙච්චර කල් කරේ positive numbers නේ ධන සංඛ්‍යා විතරනේ. දැන් අපි ඍණ සංඛ්‍යා ධන සංඛ්‍යා දෙකම කොහොමද අර සංඛ්‍යා පද්ධතිය වලින් නිරූපණය කරන්න කියලා ඉගෙන ගන්න යන්නේ. හරි හැබැයි අපිට ඔක්ටල් හෙක්සඩෙසිමල් ඕනේ නැහැ බයිනරි විතරයි ඕනි වෙන්නේ. මොකද කම්පියුටර් එක වැඩ කරන්නේ බයිනරි වලින්නේ. ඒක කම්පියුටර් එක ඇතුලේ කොහොමද අපි ඍණ සංඛ්‍යා පෙන්නන්නේ? ධන සංඛ්‍යා පෙන්නන්නේ ඒවා අඳුරගන්නේ කොහොමද කියලා තමයි මේ කතා කරන්නේ. හරි.
ඉතින් මෙතනෙත් තමයි කම්පියුටර් එක ඇතුලේ අඩු කරන විදිය කම්පියුටර් එක ඇතුලේ කොහොමද එකතු කරන්නේ කියන ටික ඉගෙන ගන්න යන්නේ මේ ටිකෙන්. ටික වැදගත්. මේ පාඩමේ තියෙන වැදගත්ම කොටස තමයි පටන් ගන්න. හරි. මෙච්චර කාල කරේ O level නේ. දැන් තමයි A level පටන් ගන්න යන්නේ ඔයගොල්ලන්ට number systems එක. හරි. ඒකේ පළවෙනිම එක ඇති ඔයගොල්ලන්ට sin magnitude. ටියුටර් එකේ තියෙනව නේද? හරි. sin magnitude. මෙන්න මේක ලියා ගන්න මම කියලා දෙනවා. මේක අපිට ලියා. තේරෙනවද? යන්තම් කියලා ගන්න පුළුවන් නම් තේරෙනවද? sin magnitude කියලා ඔය ලියා ගන්න. MSB is used to represent the sign of the number followed by the magnitude. අංකයේ ලකුණු නිරූපණය කිරීම සඳහා MSB භාවිත කරයි. විශාලත්වයෙන් පසුව නිරූපණය කරනවා. හරි මෙතන වරහන් ඇතුලේ දාගන්න 8 bits කියලා. දැන් අපේ සිලබස් එකේ අපි හැමතිස්සෙම 8 bits තමයි යූස් කරන්නේ sign numbers පෙන්වනකොට. 8 bits කියලා දාගන්න. හරි දැන් බලාගන්න දැන් ඔක ලිව්වට තේරුන්නේ නැහැ හරි දැන් බලාගන්න මොකක්ද ලියලා තියෙන්නේ හරි දැන් අපි ගත්තොත් එහෙනම් මට ධන අපි හිතමු ධන 36 කියන සංඛ්‍යාව මේක 10 පාදෙන් කියන්නේ මට මේක බයිනරි වලට කන්වර්ට් කරගන්න ඕනේ මේක පොසිටිව් නම්බර් එක හරි ඊට පස්සේ ආයෙත් මට තියෙනවා නෙගටිව් 36 කියන ඍණ 36 මේකත් දෙකේ පාදෙට හරවා ගන්න කම්පියුටර් එකට. ඒතර කම්පියුටර් එකට අපි මේක ධන සංඛ්‍යාව මේක ඍණ සංඛ්‍යාව කියලා කියන්නේ කොහොමද කියලා බලන්නේ. හරි. දැන් ඔක්කොටම කලින් අපි 36 කියන එක සාමාන්‍යයෙන් ගන්නෙ කොහොමද? අපි ලියාගත්තොත් 32යි 16යි 8යි 4යි 2යි 1යි 32ට එකක් දාන්න ඕනේ. තව කීයක් හරි 36යි. හතරක් ඕනේ නේ. හරි. දැන් මෙතන බිට්ස් කීයක් තියෙනවද? 6යිනේ. මේක 8ක් කරගන්න නම් තව බිට්ස් දෙකක් දාගන්න ඕන බිට් දෙකක් දාන්න. දැන් 8යිනේ. අවුලක් නැහැ. හරි. එතන මේ තියෙන්නේ 36 කියන එක සාමාන්‍යයෙන් අපි ලියන විදිහේ A level. බිට්ස් 8කින් ලියන්නේ. අනිවාර්යයෙන්. එතන මෙතන මොකද්ද කියලා තියෙන්නේ? අංකයේ ලකුණු නිරූපණය කිරීමට MSB භාවිත කරනවා. මොකද්ද MSB කියන්නේ? මේ කෙලවරේම තියෙන එකනේ most significant bit. වැඩිම වෙස්ස බිට. කියන වම් පැත්තේ කෙලවරේම තියෙනවා. ඒතර මෙන්න මේක තමයි අපි භාවිත කරන්නේ ලකුණු නිරූපණය. sign bit කියලා අපි කියනවා. sign bit කියන්නේ ලකුණ සඳහා වෙන් කරලා තියෙන bit එක. හරි. ඒතර positive number එකක් නම් අපි sign bit එකට දාන බිංදුව. තේරුණාද? positive number එක අනිවාර්යෙන් බිංදුව. negative number එකක් නම් අපි එකක් දානවා. දැන් ඔක පටලවා ගන්න සමහර ළමයි. හරි. ඇයි ඉතින් positive කියන්නේ ටිකක් වැඩියා කියන්නේ එක වෙන්න බෑ. හරි කියලා එකක් දාන positive එක. negative කියන්නේ කොට අඩුවා කියන බිංදුව කියලා දාන එකම නෙවෙයි. positive number එකක් නම් බිංදුවක් තියා. හරි. negative number එකක් නම් මම මේ මෙහෙම එකක් දාන්න නැතුව මත. number එකක් නම් එකක් දාන්න. තේරුණාද? හරි. දැන් මෙතන sign bit එකේ බිංදුවක් දැම්ම කියන්නේ මේක positive number එක. එයාගේ magnitude එක විශාලත්වය කොච්චරද මෙන්න මේ bit 7 වෙන්න. හරි. දැන් මම කිව්වා අපේ සිලබස් එකේ උඩරිම යන්න පුළුවන් 127යි කියලා හිතන්නවද? අපි මේක sign එකට ගත්තම ඉතුරු වෙන bit 7යිනේ. මේ bit 7 යන පුළුවන් උඩරිම සංඛ්‍යාව මේ ඔක්කොම ටික එකක් වුණත් අපි එන්නේ 127යි. හරි මේ bit 7ම එකක් වුණා 127යි එන්නේ අපි ඩෙසිමල් කරලා බැලුවා. bit 7ක් කියලා. හරි. ඒ නිසා 124ට වැඩි සංඛ්‍යාව වුණොත් එන්නේ නැහැ. නිසා ප්‍රශ්නයක් නිසා sign එකත් එක්ක යනවා. හරි. එතකොට මේකේ නෙගටිව් එක පෙන්නන්නේ කොහොමද? අර විදිහම තමයි sign bit එකට එකක් දාන්න. නෙගටිව් එකක් දාලා magnitude එක අරකමයි. 0.1 1.1 1.1 එතකොට මේ තියෙන අපේ magnitude. මේකේ විශාලත්වය එහෙම නැත්නම් ප්‍රමාණනය. හරි. ප්‍රමාණනය. මේක ලකුණුවත් ප්‍රමාණනය කියන්නේ ලකුණත් එක්ක ප්‍රමාණය දෙන නිසා. sin එකත් එක්ක magnitude එක. හරි. ඕලක් නැහැ. එතන මේ තියෙන්නේ එතන magnitude කියලා දාලා.
ප්‍රමාණනය කියලා දාගෙන මේකෙන් ලකුණ පෙන්නන බිට් එක. සයින් බිට් එක කියන්නේ ඒක. හරිද? සයින් බිට් එක. ප්‍රශ්නයක් තියෙනවද කාටද? තේරුණාද ඒක? දැන් ඕනම නම්බර් එකක් දීලා මම සයින් බිට් එකෙන් එක ගන්න කිව්වොත් සයින් මැග්නිටියුඩ් එකෙන් ධන සංඛ්‍යාවක් නම් ඩක් ගාලා බිඳුවක් දාන්න කෙලවරේ මේක. ඊට පස්සේ ඉතුරු ටික විශාලත්වයේ බින් 7කින් දාන්න. ඔය උපරිමයෙන් දෙන්න පුළුවන් අපිට 127ක් විතරයි. ඊට වඩා වැඩි වුණොත් මේකත් ඕන වෙනවනේ. අපි සයින් එකට එක් ගන්න බෑ. ඒ නිසා අපිට දෙන්නේ නැහැ. හරි. මේ තියෙන්නේ නෙගටිව් නම්බර්. හරි. මේක දාගන්න ඔතන උදාහරණයක්. හරි නේද? ඉවරයි නේද? හරි බලාගන්නවා. ආයෙසර දැන් මේකේ මැග්නිටියුඩ් එක කියන්නේ 36යි විශාලත්වය. අපි නෙගටිව් නම්බර් ගන්න මේක ඍණ 36නේ. ඒ නිසා තමයි මෙතන ඍණ නම් එකක් දාන්න සයින් එක. හරි. ධන සංඛ්‍යාවක් නම් මෙතන සයින් බිට් එක බිඳුවක් දාන්න. මෙතන අපි මේ පොඩු කරලා ලියලා තියන්නේ ඒක. ධන සංඛ්‍යාවක් නම් සයින් එක බිඳුවයි. සයින් බිට් එකට බිඳුවක් වෙනවා. ඍණ සංඛ්‍යාවක් නම් සයින් බිට් එක මෙහෙම. දැන් ඔයගොල්ලෝ මම මෙහෙම සයින් බිට් එකේ එකක් දීලා තියෙනකොට ඔයගොල්ලෝ කෙනෙකුට මේක දෙකේ පාදලා අරන් මෙතන බලේ දීලා ඒකත් එක්ක යනන් හරියන්නේ නැහැ. හරි මේ තියෙන සයින් එක. මේ තියෙන විශාලයි. කියලා ඔයගොල්ලෝ අඳුර ගන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ට දීලා තිබ්බොත් මේක තියෙන සයින් බිට් එකකින් කියලා. සෝරි සයින් මැග්නිටියුඩ් එකකින් කියලා දීලා තියෙනවා නම් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ ෆස්ට් බිට් එකකින් කියන සයින් එක. ඉතින් එහාට එක තමයි මැග්නිටියුඩ් එක. ඒක අනුව ඔයගොල්ලෝ ඩිසයිඩ් කරන්න පුළුවන් වෙන්න ඕනේ මේකේ ඉන්න ඕනේ වැලියු එක මොකක්ද. හරි අපි මේ පැත්තට කරනකොට ඊළඟට බලමු. දැනට ඔයගොල්ලෝ රිෆ්ලෙක්ට් එක හරි. මෙන්න මේක කරන්න බෑ ධන 64 විනා 20 මේ දෙක ගන්න සයින් මැග්නිටියුඩ් පොතේ කරන්න ඔතන ඉඳ තියනවා අවුලක් නැහැ නැත්නම් පොතේ කරන්න බලන්න ධන 67 ඍණ 20යි සයින් මැග්නිටියුඩ් එකෙන් ගන්න
හරි. දැන් බලන්න 67 කියන එක. ඒක 67 ඉස්සෙල්ලාම විශාලත්වය ගන්න. මේක ඝන 67නේ. ඒක අපි මොකද කරන්නේ? විශාලත්වය ගන්නවා නම් අපි ටක් ගාලා බලයන් ටික ලියා ගමු. 64යි 22යි 16යි 8යි 4යි 2යි 1යි. ඒක 64ක් හදාගන්න නම් 67ක් හදාගන්න 64ක් ඕනේ. තව කීයක් ඕනේ? තව 3ක් ඕනේ නේ. දැන් මේ දිනේ 64. ඉතින් මෙතන අපි දාගෙන ගිය බිංදු ටික. මෙතන බිට්ස් කීයක් තියෙනවද ඔක්කොම? 7යිනේ. ඒක විශාලත්වය බිට්ස් 7කින් පෙන්නනවා. දැන් මෙයාගේ සයින් එක. මෙයා ධන සංඛ්‍යාවක් නේ. ධන නම් අපි මොකක්ද දාන්නේ? සයින් බිට් එක. බිංදුවක් දාන්න. හරි. ඒක මේ තියෙන සයින් එක. දකුණ පෙන්නන බිට් එක. හරි සයින් බිට් එක අපි දැම්ම බිංදුවක්. මේ තියෙන මැග්නිටියුඩ් එක විශාලත්වය 67ක්. තේරුණාද? මම නෙගටිව් 67 ගන්න එක ඍණ 67 ගන්න එක මොකද කරන්නේ? මෙතන සයින් බිට් එක දාන්න ඕනේ එකක්. මොකද ඍණ සංඛ්‍යාවකට අපි සයින් බිට් එකට එකක් දානවා. තේරුණා නේද? හරි. ඊට පස්සේ අපි ඍණ 20 ගමු. ඍණ 20 ගන්නකොට 20 කියන එක හදාගන්න පුළුවන් අපිට 16යි 4යි 20යි නේ. මේවා සීරෝස් 16යි 4යි 20යි. මේ දෙක බිංදු. සයින් බිට් එකට මොකක්ද දෙන්න ඕනේ? මම මේකෙන් ගත්තේ 16යි 4යි 20යි. ඉතුරු බිංදු. සයින් බිට් එකට දෙන්න ඕනේ මොකක්ද දැන්? ඍණ 20 නේ. ඒ නිසා අපි එකක් දානවා. මෙතන සයින් එක ඇවිල්ලා ඍණ සංඛ්‍යාවක් කියලා ඔලුවට යනවා. හරි. මේ වගේදී බේස් එක ලියුවේ නැහැ කියලා අවුලක් නැහැ. මොකද මේ දෙකේ පාදයෙන් නෙමෙයි මේකත් එක්ක ගත්තොත් අවුලනේ. ඒ නිසා අපි යන ලකුණක් සහිත සංඛ්‍යා නිරූපණයේදී බේස් එක ලියුවේ නැහැ කියලා ලකුණු වල කරන්නේ. හරි. අනිත් වෙලාවට බේස් එක ලියන්නේ. තේරුණාද? හරි. මේක ලියාගෙන ඉන්න ප්‍රශ්න. හරි නේද? හරි. ඊට පස්සේ මෙන්න මේක කරන්න. මෙන්න මේක දීලා තියෙන සයින් මැග්නිටියුඩ් එකේ. දැන් ඔයගොල්ලෝ මෙහෙම ප්‍රශ්න ලියා ගන්න ඕනේ. පහත සංඛ්‍යා දී ඇත්තේ දැන් සිංගල් මීනින් ගත්තා. පහත සංඛ්‍යා දී ඇත්තේ මොකෙන්ද? ලකුණුවත් ප්‍රමාණනේනි. එහි විශාලත්වය ලකුණත් සමග ලබා ගන්න. ඔයගොල්ලෝ හිතලා ලියන්න. පහත සංඛ්‍යා දී ඇත්තේ ලකුණුවත් ප්‍රමාණනේනි. එහි විශාලත්වය ලකුණත් සමග ලියන්න. 10 පාදයෙන් ලියන්න කියලා කියන්නේ. ඒ කියන්නේ following numbers are given in sign magnitude. Write the decimal value. Get the decimal value with the sign. හරි. එහෙම දාගන්න ප්‍රශ්නයක් විදිහට දාලා අපි කරනවා. හරි. ටක්දාල කරමු බලන්න. Following numbers are given in sign magnitude. Get the decimal value with the sign. හරි decimal value ගන්නකොට ලකුණක් පාට සංඛ්‍යා ලබන්නේ ඇත්තේ ලකුණුවත් ප්‍රමාණයෙන්. මේ විශාලත්වය ලකුණත් සමග 10 පාඩේ ලබා ගන්න. ඒක තමයි. මේ විශාලත්වය ලකුණත් සමග 10 පාඩේ ලබා ගැනීම පොතේ කරන්න ඕනේ.
තේරෙනවද නේද? ඕවා තියෙන්නේ ලකුණුවත් ප්‍රමාණනේ. කෙලින්ම ඔය තියෙන ඔක්කොම ටික 10 පාද කරවන්න යන්න එපා. සයින් එකක් තියෙනවා. සයින් එකට අදාළ එක වෙනම පිට එකක්. ඒකල බිත් සරෙන් තමයි විශාලත්වය. මොකද විශාලත්වය අරගෙන සයින් එක දිහා බලලා තීරණය කරන්නේ මේක. ධන සංඛ්‍යාවද ඍණ සංඛ්‍යාවද විශාලත්වය කීයද? හරි දැන් ඔක්කොම බලා ගන්න ඕනේ. දැන් තාම ගන්න කට්ටිය අවුලක් නැහැ බලා ගන්න. හරි. බලන් ඉඳලා ඊට පස්සේ තියා ගන්න. හරි. ඔය තාම වැඩ දැනට කරන කට්ටිය බලා ගන්න. බලාගෙන ඊට පස්සේ තියා ගන්න. දැන් මේ වගේ එකක් තාම අපි දන්නවනේ මේකේ තියෙන ලකුණුවත් ප්‍රමාණය නේද කියලා. ඒ ලකුණුවත් ප්‍රමාණය තියෙනවා නම් මේ පළවෙනි බිට් එක වැඩිම විශේෂ බිටුව MSB එක සයින් එක නිරූපණය කරන්න නේ. කියන්නේ මේක ඍණ සංඛ්‍යාව. මේක ධන සංඛ්‍යාව මේක ඍණ සංඛ්‍යාව. විතර මේ වගේ විශාලත්වය ගන්න මේ බිට් සත විතරයි. මේකෙත් එහෙමයි. මේකෙත් එහෙමයි. තේරුණාද? විශාලත්වය ගන්න මේ බිට් 7 විතරයි. ඒතර අපි මේකේ සංඛ්‍යාව ගන්නකොට ඉස්සෙල්ලාම විශාලත්වය ගමු. දැන් අපි දැනට බලන්න ලකුණ ඍණ කියලා දාන්න පුළුවන්. විශාලත්වය ගන්න මොකද කරන්නේ? ඉතින් ආය අර විදිහේ දීලි ඉන්න ඕනේ නැහැ. කෙලින් බලයන් ටික ලියාගෙන ගියා. 1යි 2යි 4යි 8යි 16යි 32යි 64. ඉතින් අපි ඕනේ මොනවාද? 32යි 16යි 7යි නේ. 4යි 2යි කියන 7නේ. ඉතින් අපි එකතු කරලා 32යි 16යි 7යි කොහොමද දෙන්නේ? මෙතන 10යි 15ක් නේ. 15න් 5ක් දැම්ම 1යි. ආයෙත් 5 කියන ඍණ 55ක් තමයි එන්නේ. හරිද? නෙගටිව් 55 තමයි මේකේ උත්තරේ වෙන්නේ. අන්න ලේසියෙන් එහෙම ගන්න පුළුවන් වෙන්න ඕනේ දැන්. ඊට පස්සේ මේක දිහා බැලුවම මේකේ සයින් එක බිඳුවයි කියන්නේ ධන සංඛ්‍යාව ඍණ සංඛ්‍යාව. ධන සංඛ්‍යාව. ඒ නිසා ධන ලකුණු ගන්නවා. ඒක විශාලත්වය ගන්නකොට ආයෙත් අර විදිහටම බලයන් ටික ලියාගෙන යනවා. 1යි 2යි 4යි 8යි 16යි 32යි 64යි. අර උඩ ටික යූස් කරන්න තිබා ලියන්න ඕනේ නේද මම ටිකක් ලිව්වේ. හරි. ඒක මේ ටික එකතු කරලා ආයෙසරයක් 64යි 32යි 8යි 2යි 1යි. මේ 8යි 2යි 10යිනේ. 10යි 1යි 11යි. ඉතින් 64යි 32යි 8යි 2යි 1යි කියන්නේ 11යි. ඒක කීය දෙන්නේ? 7යි. එතන 10ක් එන 105ක් 107ක් ධන 107යි. හරි. ඒක මේ තියෙන 1 2 4 8 16 32කට 32කට අඩුවෙන් ඔක්කොම තියෙනවා කියන්නේ 31යි. හරිද? මේකේ ලකුණ වෙන නිසා නෙගටිව් 31 කියලා ගන්න පුළුවන්. හරි. දැන් මම ඉතින් ලකුණුවත් ප්‍රමාණයෙන් ඔයගොල්ලෝ ලේසියිනේ වැඩි. බිංදුව 1 කියන එකේ සයින් එක දානවා මැග්නිටියුඩ් එක බිට්ස් කීයද යූස් කරන්නේ? බිට් 7කින් තමයි මැග්නිටියුඩ් එක. තේරුණාද? ඒ විදිහට තමයි යන්නේ. ඊට පස්සේ ලකුණුවත් ප්‍රමාණයෙන් තියනවා කියලා දුන්නොත් අර ගත්ත ගමන් සම්පූර්ණ එකම ඩෙසිමල් කරන්නේ නැහැ. සයින් බිට් එක ඇලොකේට් කරලා ඕනේ මැග්නිටියුඩ් එක ගන්න. තේරුණාද? එහෙනම් ඊළඟ මෙතඩ් එකට යන්න. මොකක්ද ඊළඟ තියෙන්නේ? වන්ස් කම්ප්ලීට්. මේක ඉවරයි නේද හැමෝම? ඉවරයි. හරි වන්ස් කම්ප්ලිමන්ට් එකට මෙන්න මේක ලියාගෙන බලන්න. ඔබට පේනවද දැන්? හරි. මෙන්න මෙහෙම එකක් තියෙනවා. පොඩ්ඩක් බලාගෙන ලියන්න කලින්. මෙතන තියෙනවා when the number is positive. හරි. ඒක මම සිංහලෙන් දාලා නැහැ අතන. ඒ කියන්නේ සංඛ්‍යාව ධන සංඛ්‍යාවක් පිට. නැත්නම් සංඛ්‍යාව ධන පිට කියලා දාගන්න. මේ ලියලා තියෙන්නේ ඒකම තමයි. when the number is positive. positive වෙලාවට කරන්නේ මෙන්න මෙහෙම. මේ තියෙන්නේ දෙන්න ඕනේ.
හරිද? පොසිටිව් වෙලා. ඊට පස්සේ නෙගටිව් වෙලා when the number is negative. ඒ කියන්නේ සංඛ්‍යාව ඍණ සංඛ්‍යාව කියලා මොකද කරන්නේ? සංඛ්‍යාව ඍණ සංඛ්‍යාව කියලා මෙන්න මේ දෙක කරන්නේ. අපි ලියාගන්න බලන්න. මේක ඇවිල්ලා තමයි මේ ටික එන්නේ. මේකේ පළවෙනි පොයින්ට් එක. මේකේ දෙවෙනි පොයින්ට්. මේකේ නම් එකයි තියෙන පොයින්ට්ස්. එකේ අනුකූලකේ කියන තැනට ඔබ දාගන්න. දැන් මේක පේන්නේ නැත්නම් පොඩ්ඩක් අහගන්න මේ කියලා දින ටික. මොකද කියලා තියෙන්නේ? සංඛ්‍යාව ධන විට. ඒ කියන්නේ පොසිටිව් නම්බර් එකක් නම් සංඛ්‍යාවේ විශාලත්වය බිටු 8කින් ගන්න ලැබෙයි. කෙලින්ම it's 8 bits වලින් magnitude එක ගන්න කියලා තියෙනවා. හරි? Magnitude of the number is taken in 8 bits කියලා තියෙනවා. වෙන සංඛ්‍යාවක් නම් මොකද කරන්නේ? Magnitude of the number is taken in 8 bits. සංඛ්‍යාවේ විශාලත්වය බිටු 8කින් ගන්න ලැබෙයි. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එක. Zeros and ones are inverted to get the negative value. එහි ඇති එක හා බිංදු මාරු කරනවා. ඒ කියන්නේ එකේව බිංදු කරනවා බිංදු දෙක එකේව කරනවා. හරිද? එහෙම තමයි මාස් කම්ප්ලිමන්ට් එක කරන්නේ. දැන් ඔයගොල්ලෝ මේක කරන්නේ ඇයි කියලා තාම තේරෙන්නේ නැහැ නේද? ඇයි මේක තේරෙන්න මලක් කරන්නේ. ඒ කියන්නේ ඇයි මේ බිංදු එක කරන්නේ එකේව බිංදු කරන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඒක කරන්නේ ඇත්තටම මම කියව නේද අර අඩු කරන වැඩේට සර්කිට් එක හදන එක අමාරුයි කියලා. ඔබට තේරෙනවනේ අර ගන්න එක අමාරුයි මතක තියාගන්න එපා ඔක්කොම ටික. ඒ වැඩේ අමාරුයි. අඩු කරන වැඩේ එකතු කිරීමක් විදිහට කරන්න පුළුවන් වන්ස් කම්ප්ලිමන්ට් එක විතරක් යූස් කරලා. හරි. මේ වන්ස් කම්ප්ලිමන්ට් එක කියන්නේ මේක ඒ කාලේ හිටපු ගණිතඥය හොයාගත්ත දෙයක්. හරිද? මේ විදිහට කරාම අපිට අඩු කිරීමේ උත්තරය එකතු කරලා ගන්න පුළුවන්. මේ වන්ස් කම්ප්ලිමන්ට් වලින් සංඛ්‍යා ටික ලියාගත්තා පස්සේ. ඒ නිසා තමයි මෙහෙම එකක් කරන්න කියලා සර්කිට් එක හදන වැඩේ ලේසි. හරි. ඒකයි මෙහෙම වන්ස් කම්ප්ලිමන්ට් කියන එකක් ඕනේ. අපි අපිට A level paper එකේ වැඩිපුරම ගණන් එන්නේ ටූස් කම්ප්ලිමන්ට්. දෙකෙහි අනුකූලකේ කියන්නේ. හරි. ඒකට අපි සිලබස් එකේ තියෙන නිසා මේකත් ඉගෙනගෙන යන්න. හරිද? බලමු. මේක ලියලා තියෙන්නේ. දැන් බලාගන්න වැඩේ කොහොමද වෙන්නේ? හරි. දැන් බලගන්න. දැන් මම කියන ධන 37 කියන එකේ වන්ස් කම්ප්ලිමන්ට් එක ගන්න කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද? වන්ස් කම්ප්ලිමන්ට් කියන්නේ එකෙහි අනුපූරකය. සිංහලෙන් එකේ අනුපූරකය ගන්න. ඒතර අපි කරන්නේ මොකද්ද නෝට් එකේ ලියලා තියෙන පොසිටිව් නම්බර් එකක් නම් 8 bits වලින් කෙලින්ම ගන්න. ඉතින් මේක අපිට 8 bits වලින් ගන්නවා නම් 32යි 16යි 8යි 4යි 2යි 1යි. එතන 32කට එකක් දෙමම තව කීයක් අඩුයිද? 37ක් වෙනවා නම් තව 5ක් අඩුයි නේ. එතන 4යි 1යි 5යි. මෙතන bits කීයද තියෙන්නේ? 6යිනේ. 8 bit වෙන්න අපි ඉස්සරහට bits එකක් දාලා. හරිද? ඒතර දැන් මේ තියෙන්නේ ධන 37 කියන එක. දැන් අපි පොසිටිව් වෙලාවට කියලා තිබි මෙච්චරයිනේ. 8 bits වලින් මැග්නිටියුඩ් එක ගන්න. ඒතර මේ තියෙන්නේ ධන 37 වන්ස් කම්ප්ලිමන්ට් එකම තමයි. පොසිටිව් නම්බර් එකක සයින් මැග්නිටියුඩ් එක ගත්තත් මේකම නෙන්නේ. වෙනසක් නැහැ.
2's complement එක ගත්තත් මේකම. ඒතර positive numbers වල 1's complement එකයි sin magnitude එකයි 2's complement එක ඔක්කොම සමානයි. තාම අපි 2's complement කරේ නැහැ. කරාට පස්සේ බලාගන්න පුළුවන්. හරිද? ඔක්කොම එකයි. හැබැයි අපිට කිව්වොත් එහෙම 37 1's complement එක ගන්න කියලා මේක ගන්න දැනගන්න. හරිද? මෙහෙම කියලා. අපිට කිව්වොත් ඍණ 36 ගන්න කියලා. ඒතර ඒකේ 1's complement එක ගන්නකොට අපිට steps දෙකක් යනවා. හරිද? පළවෙනි step එක තමයි අපි ඉස්සල්ලාම 36 කියන එක ගන්න ඕනේ. 8 bits වලින්. 8 bits වලින් 36 ගන්න ඕනේ. එහෙම ලියලා තියෙන්නේ. 8 bits වලින් 36 නේ ආයේ මේකම තමයි. bits 8ක් තියෙනවනේ හරි. ඊට පස්සේ මේක ඉන්වර්ට් කරන්න කියලා තියෙනවනේ. එකේව බිංදුවේව කරන්න බිංදුවේව එකේව කරන්න. එතකොට තමයි අපිට 1's complement එක එන්නේ. බිංදුවේව එකේව කරනවා. මම මේක කියන්නේ කන පිට ගන්නවා කියලා. ඒ කියන්නේ එකේව බිංදුව කරා බිංදුවේව එකේව කරා. කන පිට ගන්නවා. මෙතන බිංදුවයි 1යි 1යි බිංදුවයි 1යි. තේරුණාද? ඒකට අපිට ඍණ 36 1's complement එක ගන්න කිව්වොත් මේක තමයි අපි ඒක ගන්න කලින් ඉස්සෙල්ලාම ගන්න ඕනේ මොකද්ද? positive 8 bits වලින් ගන්න ගත්ත එක invert කරා. ඒ එනකොට එන එක තමයි අපි කියන්නේ ඍණ 36 1's complement එක කියන්නේ. තේරුණාද? හරි. මේක example එකක් විදිහට මම දාගෙන බලන්න. ඒතර මේ තියෙන positive වෙලා හරි මේ තියෙන නෙගටිව් වෙලාවට කොහොමද කරන්නේ? ලියා ගන්න බලන්න. ලියුට් එකේ ඔතන ඉන්න නැත්නම් පොතේ දාගන්න. ලියුට් එකේ පේජ් නම්බර් එක දාලා පොතේ. sorry ya මෙතන මේ මෙතනත් මම ගත්ත උඩ එකම 37 වෙන්නේ එකම සංඛ්‍යාව වෙන්නේ හරි නේද? ඒතර එකේ ගන්න පූර ගණන් ධන සංඛ්‍යාවක් නම් කෙලින්ම 8 bits වලින් ගත්තා ඍණ සංඛ්‍යාවක් නම් 8 bits වලින් අරගෙන කන පිට ගන්න ඕනේ. මතකයි? ඔක පාඩම් කරගන්න ඕනේ දෙකේ. ඒ අනිවාර්යයෙන්. ඉතින් මතක තියෙන්නම ඕනේ මේ ගණන් හදනකොට. හරි. ඒක ඉවර කට්ටිය මේක කරන්න බලන්න අනිත් කට්ටිය ලියා ගන්නවා. negative 48 ඉස්සලා positive 48 මේ දෙකකට ගන්න බලන්න 2's complement sorry 1's complement මම මේ 1's කියලා දාන්නේ මෙහෙම එකේ යන කෝලෙ කියන්නේ මෙහෙම එකක් දාන්න 1's කියලා දාන්නේ පොතේ කරන් බලන්න
හරි මේක ඉවරයි නේ අපෝ. හරි ඉවර කට්ටිය පෙන්නන්න. ඉවරද? හරි දැන් බලාගන්න. දැන් බලන්න. ඒක ධන 48 කියන එක ගත්තාම මේක අපි ඉස්සෙල්ලාම බයිනරි කරගන්න ඕනේ නිකම්ම සාමාන්‍ය 8 bits වලින්. හරි පොසිටිව් නම්බර් යන්නේ. ඒක අපිට ගන්න පුළුවන් 32යි 16යි 8යි 4යි 2යි 1. 32ට එකක් දෙවම තව කීයක් ඕනේද? 10. කීයක් ඕනේ නේද? 48න් 32 කඩ කරොත් කීයද? 16. හරි. ඒක 16 කියන්නේ මේක විතරනේ ඕනේ. මේක ඔක්කොම බින්දු. දැන් මෙතන බිට්ස් කීයක් තියෙනවද කියලා බලන්න. බිට්ස් කීයක් තියෙනවද? ඔක්කොම 6යි තියෙන්නේ. ඒ නිසා තව බිට්ස් කීයක් දාගන්න ඕනද 8 බිට්ස් වෙන්න? තව ඉස්සරහට බිට්ස් එකක් දාගන්න. එතන මේ තියෙන්නේ ධන 48 වන්ස් කම්ප්ලිමන්ට් එක තමයි. ආයෙ මුත් කරන්න දෙයක් නැහැ. සයින් මැට්‍රිබියුට් එක ගත්තත් ඕකම තමයි. නේද? එතන බින්දුවක් දාගෙන කරන්නේ විශාලත්වය. එතන මේකේ අපි නෙගටිව් 48 ගේ වන්ස් කම්ප්ලිමන්ට් එක ගන්න කිව්වම මොකද කරන්නේ? පොසිටිව් 48 අරගෙන මේක අරගෙන කන පිළ ගන්න ඕනේ. මේක ආයතන ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙලිම එක සැරේ මෙහෙම ගන්නත් පුළුවන්. මේ කන පිළ ගියම 1 1 0යි 0යි 1 1 1 එහෙම දාලා හරි නිමාව නම් හරි. තේරුණාද? දැන් තව එකක් දෙන්න ප්‍රැක්ටිස් කරනත් එක. මේක වන්ස් කම්ප්ලිමන්ට් තමයි ගන්න තියෙන්නේ. හරි දැන් බලන්නකො 56 ගන්නකොට දැන් මේක නෙගටිව් නම්බර් එක. හරිද? හොඳට බලා ගන්න. දැන් ඔළුවට දාගෙන අන්තිම සැරේ මම හිමියට කරලා. ඉතින් යාට ඉක්මනට කරන් යනවා. ඔයගොල්ලෝ ඒක තේරුම් ගන්න පුළුවන්. හරි? මේ මොකද අපි කරන්න ඕනේ? වන්ස් කම්ප්ලිමන්ට් එක නම් අපි ඉස්සෙල්ලාම 8 bits වලින් පොසිටිව් වැලියු එක ගන්නවා. ඒක 56 කියන එක අපි හදාගන්න. මම මෙතන 56 ගන්නවා. 8 bits වලින් 32යි 16යි 8යි 4යි 2යි 1 දැන් මොකද 32ක් එන්න ඕනේ. තව කීයක් අඩුද? 56 32ක් අඩු කරලා මෙතන 4යි
24ක් වෙනවා නේ. උදාව 16ක් දාන්න පුළුවන්. 16ක් දැම්මොත් 8යි නේ. 8ක් එනවා. ඒක මේ ටික ඔක්කොම මොමනේ නේද? බෙදලා ගන්න පුළුවන් කැමති කෙනෙක්ට මට මේ ක්‍රමයේ ලේසි ඒ නිසා මම මේ ක්‍රමයට යන්නේ. ඔයගොල්ලෝ මේ බෙදලා ගන්න කට්ටිය බෙදලා ගන්න අවුලක් නැහැ. බෙදීම වැඩිපුර පුළුවන් කට්ටිය. අඩු කිරීම වැඩිපුර පුළුවන් කට්ටිය මේ ක්‍රමයට යන්න. හරි මේක ලේසි. එතන මෙතන බිට්ස් ඔක්කොම තියෙන 6යි නේ. තව බිට්ස් දෙකක් දාගන්න ඕනේ 8 බිට්ස්. දැන් අපි ඕනේ -56. එහෙනම් අර 8 බිට්ස් වලින් පොසිටිව් එක අරගෙන කන පිට ගහන්න නේද? ඒක කන පිට ගහනවා කියන්නේ 1 1 මේ තියෙන බිට් එක ඉන්වර්ට් කරන්න. හරි ඉන්වර්ට් කරගෙන ගියාම අපිට මේ උත්තරේ එනවා. හරිද? ධන 68 කියන එක ආයේ කන පිට ගහන්න ඕනේද? මේක දෙලිප 8 බිට්ස් එකකින් ගත්තා නම් ඇන්නේ. හරි. දැන් 68 කියන එක අපි දන්නා 64 නේ මෙතන එන්නේ. 64 කොයි? තව කීයද ඕනේ? තව 4 කොයි තිබ්බනම් ඇතිනේ. ඒත් මෙතන තියෙන බිට්ස් 7යි. තව බිට් එකක් දානවා 8 බිට්ස් වෙන්නේ. පොසිටිව් නම්බර් එකක් නිසා කන පිට ගහනවද? නෑ. එච්චරයි කරන්නේ. තේරුණාද? හරි. මේ ලියන්නේ ලියුම් නැති කට්ටිය ඉන්නවා නම් හරි දැන් ඊළඟ ප්‍රශ්නේ. හරිද? දැන් කලින් දුන්නේ මම මේවා තියෙන්නේ සයින් මැග්නිටියුඩ් එකකින් ඒවා ඩෙසිමල් කරන්න කියලා. ඒ වගේ දැන් මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ මේවා තියෙන්නේ වන්ස් කම්ප්ලිමන්ට් එකේ මේක ඩෙසිමල් කරන්න කියලා ප්‍රශ්නයක්. කරන්න පුළුවන්ද බලන්න. ඒකත් ඔයගොල්ලෝ අර විදිහට ලියාගන්න. අර ප්‍රශ්නේ ලියුවාගේ following numbers are in ones complement. Get the decimal value with the sign. පහත ඇති සංඛ්‍යා දී ඇත්තේ එකෙහි අනුකූල ගේන්නේ. ඒවායේ විශාලත්වය ලකුණක් සමග දශමයේ ලෙස ගන්න. කියලා ඕන විදිහක තේරෙන්න ලියන්න. දවලක් නැහැ. හරි තුනක් තියෙනවා. හරි. පහත සංඛ්‍යා දී ඇත්තේ එකෙහි අනුකූල කියන්නේ ඒ වාගේ විශාලත්වය ලකුණක් සමග 10 පාදයෙන් ලබා ගන්න. following numbers are given in ones complement. Get the decimal value with the sign. හරි දැන් මේක එක සැරේම කරන්න පුළුවන්. පොඩ්ඩක් බලගන්න. දැන් මේක ඔයගොල්ලෝ try කරාට එක සැරේම ඔළුවේ idea එක නැහැ තාම. හරි. ඒ නිසා මේ ටික හොඳට අහගන්න ඊට පස්සේ තමයි යන්නේ. හරි හොඳට අහගන්න ඔක්කොම කවුරු කතා ගන්න බෑ. බලගන්න. දැන් අර sin magnitude එකේදී මම කියවනේ අර අපි sin එකට bit එකක් වෙනම තියා ගන්නවා. ඊටු bits ටිකේ දැන් magnitude එක දාන්න. ඒ නිසා උඩරම යන්න පුළුවන් 128යි කියලා. හරිද? දැන් අපේ සිලබස් එකේ තියෙන 8 bits වලින් හරිද? ඒක අපිට දෙන්නේ උඩරම 127 නම් අනිවාර්යෙන්ම පොසිටිව් නම්බර් එකක් වෙලාවට අපිට අර 8 වෙනි bit එක MSB එක කෙලවරේම තියෙන bit එක 0ම තමයි එන්නේ. මොකද අපිට දෙන values ඔක්කොම 124 වඩා අඩු වෙනවා. 127 ආවත් එන්න පුළුවන් මේ ඔක්කොම ටික එක වෙන්නේ. ඒ කියන්නේ මෙහෙම එකක් තමයි එන්න පුළුවන්. ඊට වඩා වැඩි සංඛ්‍යාවක් අපි දෙන්නේ නැහැ. දුන්නොත් මේ තීරිය ඔක්කොම අංජබකල්ලා. මාගින් ස්කීම්ස් උත් කරදිනවා දුන්නොත්. හරිද? ඒ නිසා අපේ සිලබස් එකේදී අපිට කවදාවත් 124 වඩා වැඩි සංඛ්‍යාවක් දෙන්නේ නැහැ. මොකද අපි 8 bit calculations තමයි කරන්නේ. තේරුණාද? ඒක අපිට එන්න පුළුවන් උපරිම value 127 නේ. ඒක 127 ආවොත් පොසිටිව් value එකක්. මේක අපි ඉන්වර්ට් කරනකොට අනිවාර්යයෙන් මේ පළවෙනි bit එක එකක් වෙනවා.
තේරුණාද? වෙලා අනිත් ටික ඔක්කොම zeros වෙන එක වෙන්නේ. ඒතර මේ තියෙන්නේ ඍණ 126ක් තේරුණාද? මේ ලියලා තියෙන්නේ මේ ධන 126 නේ. ඒ කන පිළිගරොම ඉන්නේ. ඍණ 124 තේරුණාද? ඒතර අනිවාර්යයෙන්ම අපේ සිලබස් එකේ තියෙන ඕනම ධන සංඛ්‍යාව once complement කරොත් ධන නෙවෙයි ඍණ සංඛ්‍යාව once complement කරොත් මෙතන එකක් එනවාමයි. මොකද මේ පිටියේ කවදාවත් අඩියක් එන්නේ නැහැ. තේරුණාද? 124 ඉන්න පුළුවන් වැඩි වගේ. ඒකට ඊට වඩා අඩු වගේයන්ට කවදාවත් මේ බිට් එක ෆිල් වෙන්නේ නැහැ කියලා මම කියන්නේ. ඒ නිසා ඒකේ ඉන්වර්ට් වුණාම මෙතන බිඳුවක් එන්නේ නැහැ ඍණාදියක්. නෙගටිව් වැලියු එකක් නම් මෙතන අනිවාර්යයෙන්ම එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ once complement එකේ තියෙන නෙගටිව් වැලියු එකක් නම් මේකට අපි අර sin bit එක කියලා එකක් ගත්තේ නැතත් අපිට MSB එක දිහා බැලුවම කියන්න පුළුවන් මේක පොසිටිව්ද නෙගටිව්ද කියලා. ඒකට රීසන් එක අර 120 තමයි මැක්සිමම් නම්බර් එක. ඒතර මෙතන අනිවාර්යෙන් බිඳුවක් තියෙනවා. අපි ඉන්වර්ට් කරොත් අනිවාර්යෙන් මෙතන එකක් එන්නම ඕනේ ධන සංඛ්‍යාව. sorry ඍණ සංඛ්‍යාව. හරි. ඍණ සංඛ්‍යාව විතරනේ ඉන්වර්ට් කරන්නේ. තේරුණාද? ඍණ සංඛ්‍යාවක අනිවාර්යෙන් මෙතන එකක් තියෙන්න ඕනේ. ඒකට හේතුව sin bit එක නෙවෙයි. මෙතන අර සංඛ්‍යා ටික තියෙන විදිහ. කියලා මම පැහැදිලි කරනවා. මේ මොකුත් තේරුණ වෙන තවලක් නැහැ. මෙතන එක දිනනවා ඍණ කියලා අඩු කියනවා නේද? හරි. එතන එකයි එන්නේ මේ හේතුව නිසා. තේරුණාද? ඊට වඩා වැඩි සංඛ්‍යාව 228ක් આવත් මේ තියරි ඔක්කොම වැරදි. හරි. මොකද අපිට යන්නේ 8 bit calculations නිසා මේක හරි. ඒතර මේ සංඛ්‍යාව ගත්තොත් මෙතන බිඳුවක් තියනවා කියන්නේ මේක කන පිට ගහපු එකක් නෙවෙයි. ඒ කියන්නේ මේ තියෙන පොසිටිව් නම්බර්. මේ තියෙන කන පිට ගහපු එක. ඒ නිසා තමයි මෙතන එකක් ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් එකක් කියන්න බෑ අපේ සිලබස් එකේ. තේරුණාද? මෙතන එකක් එනවා කියන්නේ මේක අනිවාර්යෙන් නෙගටිව් නම්බර් එකක්. මෙතන බිඳුවක් තියනවා කියන්නේ මේක අනිවාර්යෙන් පොසිටිව් නම්බරයක් මූ කන පිට ගහලා නැති නේ. ගහපු නැති නම්බර් එකක්. පොසිටිව් නම්බර්ස් අපි කන පිට ගහන්නේ නැහැ නේ. නිකම් මේ පිට වල ලියන විතරයිනේ. තේරුණාද කියපු ටික? හරි. ඒකෝර අපිට ඒ අනුව තීරණය කරන්න පුළුවන් මේක. මම මේ සාමාන්‍ය නියම දිනන MSB එක. කීයද? බිඳුවයි. ඒකෙන් අපි ඩිරයිව් කරගන්න ඕනේ MSB එක බිඳුවයි කියන්නේ මේක පොසිටිව් නම්බර් එකක්. පොසිටිව් නම්බර් එකක් අපි ගන්න කෙලින්ම 8 bit වලින් විශාලත්වය. කන පිට ගහපු එකක්ද මේ තියෙන්නේ? නෑ නේ. කෙලින්ම 8 bit විශාලත්වය. එහෙනම් අපි මේ කෙලින්ම 10 පාදල හැරවුවොත් 1 2 4 8 16 22 64 කීයද? මේ ටික එකතු කරන්න ඕනේ 64යි 32යි 16යි 7යි. කීයද එන්නේ? එතන 10යි මේකේ 9යි 19යි. මෙතන 109ක් එනවා. හරි 109ක් දාලා 119 බලහත් ආවු 119ක් දෙනවා මේක ඒතර +119 තමයි උත්තරේ. තේරුණාද? කොහොමද ඒකට අපි කියේ MSB එක දිහා බලන්නේ බිඳුවයි. ඒක බිඳුව නම් මේක පොසිටිව් වැලියු එක. පොසිටිව් වැලියු එකක අපි වන්ස් කම්ප්ලිමන්ට් ගන්නකොට කන පිට ගහපු එකක් නෙවෙයි මේ තියෙන්නේ. කෙලිම විශාලත්වයනේ. ඉතින් අපිට කෙලිම මේක ගන්න පුළුවන්. මේකේ අපි වන්ස් කම්ප්ලිමන්ට් එක ගත්තොත් මේක නෙන්නේ. අවුලක් නැහැනේ. තේරුණානේ? හරි. ඊට පස්සේ මේකට එන්නේ. මේකේ MSB කීයද? එකයි. MSB එකක් වෙන්න බෑ පොසිටිව් නම්බර්ස් අපේ සිලබස් එකේ. ඒ කියන්නේ මෙතන එකක් වෙන්න බෑ 124 අඩු සංඛ්‍යාව. තේරුණාද? එහෙම එකක් තියනවා කියන්නේ මේ තියෙන කන පිට ගහපු එක. ඒ කියන්නේ මේක නෙගටිව් වැලියු. ඉතින් අපිට නිගමනය කරන්න පුළුවන්. තේරුණාද? හරි. ඊයේ මුකුත් ඕනේ නැහැ. එක නම් නෙගටිව් කියලා පාඩම් තියාගන්න බැහැ. හරි. එහෙම යන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් ලොජිකලි තමයි තර්කානුකූලව තමයි උත්තරේ දෙන්නේ. අට පාඩම් නිකන් යන්නේ නැහැ. හරි. ඒ නිසා තමයි ඔක්කොම ටික වලට දාන්නේ. හරි. ඒතර මේ තියෙන පොසිටිව් නෙගටිව් නම් එකක් නම් මේ තියෙන කන පිට ගහපු එක නේ. ඒ කියන්නේ මේ තියෙන කන පිට ගහපු එක. එහෙනම් මේක හරි එක ගන්න මොකද්ද කරන්න ඕනේ? මේක ආයෙත් සැරයක් හරි පැත්ත හරවන්න. කන පිට ගහපු එක හරි පැත්ත හරවන්න. ඉතින් අපිට එන්නේ මොකද්ද? 0යි 1යි 0යි 1යි 0යි 0. මේ තියෙන්නේ මේකේ හරි පැත්ත. මේ තියෙන්නේ කන පිට ගහපු එක මේක නෙගටිව් නිසා. ඉතින් මේකේ විශාලත්වය ගන්න කිව්වොත් කොහොමද එන්නේ? 16 22 64. 64යි 8යි කියද? 72ක් වෙනවා නේ. හරිද? අපි උත්තරේ ඉන්නේ නෙගටිව් 72 මේක අපි නෙගටිව් කියලා ඩිසයිඩ් කරා. නෙගටිව් 72 ඔබ ගන්න නම් මොකද්ද කරන්නේ? ඉස්සෙල්ලා මෙහෙම ගන්නවනේ e pixel එක. අයගෙන මේ කන පිට ගන්න. මේ තියෙන කන පිට ගහපුවා. ඒත් කන පිට ගහගෙන අඳුරගන්නේ MSB එකෙන්. එකක් තියනවා නම් මොකද පොසිටිව් නම්බර්ස් වල මෙහෙම එකක් එන්න බෑ. තේරෙනවද? අපේ සිලබස් එකේ තියෙන ලිමිටේෂන්ස් එක. හරි? අපේ සිලබස් එකේ ලිමිටේෂන්ස් නැත්නම් මේවා බලපිනවා කියනවා. ඊට පස්සේ මේක ගත්තොත් ඒත් MSB එක කීයද? MSB එක එකයි. ඒ කියන්නේ මොන නම්බර එකක්ද? නෙගටිව් නම්බර එකක්. ඒ කියන්නේ මේ තියෙන්නේ කන පිට ගහපු එක. මේකේ හරි පැත්ත ගත්තොත් 0යි 1යි 1 2 4 8 16 32 අඩුවෙන් ඔක්කොම තියනවා කියන්නේ 31යි. මේකේ සයින් එක ඉන්නනේ සාරින කියලා එනවා.
මෙහෙම තමයි අපිට උත්තරේට යන්න වෙන්නේ. මේක ධන 119 මේක ඍණ 72. මේක ඍණ 31. තේරුණාද මේක? හරි ඔය විදිහට තමයි උත්තරේට යන්නේ. එහෙම වෙන්නේ මෙන්න මේ හේතුව නිසා මේ පොසිටිව් නම්බර්ස් වල කවදාවත් මෙතන අපිට එකක් එන්නේ නැහැ සිලිබස් එකේ. බිඳුවම තමයි කන පිට ගැහුවොත් තමයි අනිවාර්යයෙන් එකක් එන්නේ. ඒ කියන්නේ මේ තියෙන කන පිට ගහපු ඒවා. ඒ කියන්නේ නෙගටිව් වැලියුස් කියලා අපිට ඔලුවට දාගන්න පුළුවන්. තේරුණානේ? ඒක දැන් ඔළුවේ තියෙන එක නෝට් වල ලියලා නැහැ. අපි ඉංග්‍රීසි කියලා කියනවා නම් ෂෝට් නෝට් එකක් දාගන්න තමයි. මෙහෙමයි එකක් දිනනවා නම් නෙගටිව්. බිඳුවක් තියෙනවා නම් පොසිටිව් කියලා දාගන්න තවලක් නැහැ. උදේ MSB එක අනුව අපිට කියන්න පුළුවන් නෙගටිව් පොසිටිව් කියලා. මේ ටික ලියාගන්න පොසිටිව්. හරි. දැන් තව පොඩි වෙලාවක් තියෙන නිසා මෙන්න මේකත් යන්න. මේකත් තියෙන්නේ වන්ස් කම්ප්ලිමන්ට් එකේ. මේකේ ඩෙසිමල් වැලියු එක ගන්න කියලා කියන්නේ. හත්කාර ගන්නවා. වන්ස් කම්ප්ලිමන්ට් එකේ තියෙන ඩෙසිමල් වැලියු එක ගන්න. අර ප්‍රශ්නෙම තාමයි. මේ කවුරුත් මේකට වන්ස් කම්ප්ලිමන්ට් වල සයින් බිට් එක කියලා කියන්න එපා. සයින් බිට් කියන සයින් මැග්නිටියුඩ් එක විතරයි. මේක වෙන්නේම අර ලිමිටේෂන් එක නිසා සිලිබස් එකේ. හරි. අපි මේක තීරයක් විතර හදාගෙන පාඩම් කරන්න යනවා. මොකද අපිට උත්තරේ ගන්න ලේසි නිසා. ඒ විදිහට ගියා. එකක් තියෙනවා නම් නෙගටිව් වැලියු එකක්. බිඳුවක් තියෙනවා නම් පොසිටිව් වැලියු එකක්. ඒකම අපිට උත්තරේ යන්න පුළුවන්. කියලා දැන් නෙගටිව් 93 තියෙනවා නෙගටිව් 66 තියෙනවා නෙගටිව් 74 තියෙනවා නෙගටිව් 34 තියෙනවා හරි උත්තර හතරක් විතර තියෙනවා නෙගටිව් 34 තියෙනවා 34 තමයි වැඩිම තියෙන බලමු හරි උත්තරේ මත හරි බලන්න දැන් ආයෙසරයක් මෙතෙන් දාම මේකේ මොකක්ද අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ MSB එක MSB එක එකයි කියන්නේ මේ කියන්නේ පොසිටිව් නම්බර් එක ගන්න MSB එක එකක් වෙන්න බෑ අපේ සිලබස් එකේ නේ. ඒ කියන්නේ මේ තියෙන්නේම නෙගටිව් නම්බර් එකක් කියලා අපි ඩිසයිඩ් කරනවා මේකේ. MSB එක එකයි. ඒ නිසා මේක නෙගටිව් නම්බර් එකක් කියලා ඩිසයිඩ් කරනවා. ඒතර නෙගටිව් නම්බර් එක අපි වන්ස් කම්ප්ලිමන්ට් එක ගන්නේ කොහොමද? 8 bits වලින් අරගෙන කන පිට ගහලා. ඒ කියන්නේ මේ තියෙන්නේ කන පිට ගහපු එක. වන්ස් කම්ප්ලිමන්ට් නම්බර් එක නේ තියෙන්නේ. එහෙනම් මේක ආයේ හරි පැත්තට හදාගන්න. මේක ආයෙත් සරයක් ඉන්වර්ට් කරන්න ඕනේ. ඉන්වර්ට් කරාම එන්නේ මොකද? 0.1 තේරුණාද? මේක ඉන්වර්ට් කරා. ඒකේ තමයි විශාලත්වය ගන්න. විශාලත්වය කියන්නේ 1 4 8 16 32 34යි. නෙගටිව් 34 ගෙනා මේක නෙගටිව් කියලා ඩිසයිඩ් කරානේ. මේකෙන් මැග්නිටියුඩ් එක ගන්න. තේරුණාද? දැන් මේ ටික යූස් කරලා අපි අඩු කිරීමේ ගණන් හදන්න වෙන්නේ. ඒ කියන්නේ මම කියන අඩු කරන එක එකතු කිරීමක් විදිහට කරාම උත්තර එනවා කිය. ඒ ගණන් උපදින් තමයි ලබන සතිය පටන් ගන්න යන්නේ. ලබන සතිය ආපු ගමන් ආයෙ නියම ගණන් ටිකක් දෙනවා මට විදිහ බලන්න නැත්නම් ඒක බැරි වෙනවා. හරි. ඒ නිසා ගෙදර ඉඳන් පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන් ඉන්න. අපි මේකෙන් කොහොමද එකතු කරන්නේ කියලා ඊළඟ දවස් බලමු. හරි අඩු කරන එක එකතු කිරීමක් විදිහට කරමු. අදට මම